Dua පුතාලට ලැබෙන සෑම මොහොතක්ම සුබදායි මොහොතක්ම වේවායි ප්‍රාර්ථනා කරමින් අද පස්වන දිනයේ ස්පීඩ් රිවිෂන් එක බයොලොජි පටන් ගන්නවා මේ විදිහට. ඉස්සෙල්ලා මම කියන්නම් අද අපි කරන වැඩමාලාවේ සාරාංශයක්. අපිට 2020 2019 2018 2018 බහුවර්ණ කීපයක් තියෙනවා තෝරගෙන කරා. මම මේ පන්තියේදී බලාපොරොත්තු වෙනවා ඔයාලා ගාව මේ ප්‍රශ්න පත්‍ර ටික තියෙනවා කියලා. මොකද තියෙන්න එපායි. නැතුව ඉතින් විභාගයට කොහොමද සූදානම් වෙන්නේ? දෙවනි අංකයේ වශයෙන් අද අපි කතා කරනවා ප්ලාන්ටයේ අවසාන වෙනකම්. එතකොට අපි තුන්වෙනි ඒකකයේ කිසිම දෙයක් ඉතුරු කරන්නේ නැහැ අද. අදින් පස්සේ ඉතුරු වෙන්නේ. තුන්වෙනිව මම කරනවා ඔයාලට MCQ රටාව ඉදිරිපත් කරනවා. ඉස්සරලා කරන්නේ MCQ 20 19 18 17 MCQ කීපයක් කරනවා. කරලා පෙන්නනවා නිකන්. දෙවනුව කරන ප්ලාන්ටේ වලට පස්සේ කරන MCQ රටාව කරන්න පටන් ගන්නවා. එහිදී ඔයාලට ඊටාම වැදගත් රටාවක් අදම හඳුන්වා දෙනවා. හතරවෙනුව මම ඔයාලට හතරවන ඒකකයේ සාත ක්‍රියාකාරීත්වයේ ඒකකයේ ජීවන චක්‍රවල සමෝධානික තත්ත්වය කියලා දෙනවා. ඒක හිතුවොත් ඒක ඉගෙන ගත්තොත් කොවනාටම් නෙපොලොපිස් සෙලජිල්ලා සීකර්ස් ආවුත බීජක කියන ජීවන චක්‍ර ඕනම එකකින් උත්තර ලියන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ මේ විදිහේ වෙලාවක් අපිට හම් වෙන එකක් නැහැ. අප තවත් වෙලාවක් තිබුණොත් අපිට ප්‍රභා සංශ්ලේෂණයේ ආර විභගත රචනාව මම මේ කරන්න හැමදාම ලෑස්තිලා ඇවිල්ලා ඉන්නේ. නමුත් ඉතින් හම් වෙන්නේ නැහැ. හැමදාම වෙලාව අවසන් වෙනවා. නමුත් ඒකේ අත්‍යවශ්‍ය දෙයක්වත් නෙමෙයි. අපි ඉස්සෙල්ලාම පටන් ගමු 2020 නේ. ප්‍රශ්න පත්‍රයේ ගන්න 12 වෙනි ප්‍රශ්න පත්‍රය. 12 වෙනි ප්‍රශ්නය. මෙන්න තියෙනවා. සමහර කොඩේටාවන්ගේ දැකිය හැකි ලක්ෂණ කීපයක් පහත දැක්වෙනවා. A. කෙරටෙනීමේ ව්‍යුහ. B. අභ්‍යන්තර සංශ්ලේෂණය. C. පාතෙනෝද්භවනය. D. කරදිය ජීවිතය. හදිසි වෙන්න එපා. ආන ප්‍රශ්නේ හරියට දැනගන්න 7-8 පාරක් කියුවොත් පරාදයි. රෙප්ටීලියා ආවේසුන් මැමීලියා යන වර්ගවලට අයත් ජීවින්ගේ දැකිය හැකි ඉහත සඳහන් කුමන ලක්ෂණයද කියලා ඉතින් ඒ පමණයි කියලා කීපයක් අහලා තියෙනවා. ඒක කියවන්න යන්න එපා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ සමහර කෝඩීටාවන්ගේ දැකිය හැකි ලක්ෂණයි මේ අහන්නේ. සමහර කෝඩීටාවන්ගේ මෙතන රැවටෙන්න එපා. කෝඩීටාවන්ගේ තියෙන ලක්ෂණ කියලා. මෙතන අහන්නේ සමහර කෝඩීටාවන්ගේ දැකිය හැකි. කෙරටනීමය ව්‍යුහ සමහර කෝඩීටාවන්ට තියෙනවා. ඔන්න ඔකයි දැනගන්න ඕනේ. සමහර කෝඩීටාවන්ගේ දැකිය හැකි ලක්ෂණ. ඒක තියෙන්න බෑ නැත්නම් කියලා දෙන්නේ. අභ්‍යන්තර සංශ්ලේෂණය තියෙන්න. අහනවා රෙප්ටීලියා ආවේස් මැමීලියා යන වර්ගවලට අයිති ජීවීන්ගේ දැකිය හැකි වුණා. රෙප්ටීලියා කියන්නේ කුරුල්ලෝනේ. එයාලා කෝඩේටානේ. සෝරි මේ උරගයෝනේ. එයාලා කෝඩේටානේ. ආවේස් කියන්නේ කුරුල්ලෝනේ. එයාලා කෝඩේටානේ. මැමීලියා කියන්නේ ක්ෂීරපයින්. එයාලා කෝඩේටානේ. එතකොට
ඊට සහ ලක්ෂණ තියෙන්නේ සමහර කෝඩේතාවන්ගේ වෙනසක් මේ දීලා තියෙන රෙප්ටීලියා ආවේස් මැමේලියා හැම එකගේම නෙමෙයිනේ. ඒ නිසා දැන් අපි බලන්න ඕන රෙප්ටීලියාගේ කෙරටිනීමය ව්‍යුහ තියෙනවද? තියෙනවා. හොඳයිනේ. ඒකට හේතුව මොකද්ද? ඉතින් එයාගේ චර්මය සකස් වෙලා තියෙන්නේම ගොඩබිම අනුවර්තනයකට. ඒකේ කෙරටිනීමේ ද්‍රව්‍ය හින්දා තමයි මේ තරම් ගොඩබිම අනුවර්තන ජලය සංරක්ෂණය කරන අනුවර්තන පිහිටියක් කියලා අපි හඳුන්වන්නේ. හොඳයි. අභ්‍යන්තර සංසේචනය. අභ්‍යන්තර සංසේචනය වෙන්නේ කාගේද? සංසේචනයේදී එළිය ජන්මාණු තිබුණු වේලිලා යනවා. එහෙනම් වේලිලා ජන්මාණු වේලිලා ගිහිල්ලා වේදී ගිහිල්ලා සංසේචනය අසාර්ථක වෙනවා නම් ඒ වෙනුවට තමයි අභ්‍යන්තර සංසේචනයක් තියෙන්නේ. බාහිර සංසේචනයක් නැතුව තියෙන්නේ. එතකොට රෙප්ටීලියට අභ්‍යන්තර සංසේචනයක් තියෙන්න ඕන. දැන් එහෙනම් ආයකමු කෙරටිනීමේ ව්‍යුහ රෙප්ටීලියට තියෙනවද? තියෙනවා. ආවේශලට තියෙනවද? ඔහු ඉතින් කුරුල්ලන්ගේ පිටහට තියෙනවනේ. මැමිලියට තියෙනවද? ඔහු ඉතින් අපේ නියපොත් කියන්නේ වනේ සීතපයි. අභ්‍යන්තර සංසේචනේ තියෙනවද? අභ්‍යන්තර සංසේචනේ. ඔහු ඉතින් මේ හැම එක්කිනාම ගොඩබිම සංසේචනයක් ගොඩබිම ජීවිතයක් දරන හින්දා අභ්‍යන්තර සංසේචනයක් තියෙනවා. පාතිනෝත් භවණය රෙප්ටීලියා ආවේශ මැමිලියා සේතුම තියෙනවද? ඒ කියන්නේ පුංහා ජායා ජන්මාණු නැහැ. අලිංගික ප්‍රජනනයකුත් නෙමෙයි. නිකන් ඉබේමියන් කෘමින් හටගන්න. කෘමිගේ ගෑනු සත්තු හටගන්න. කෘමිගේ ගෑනු සත්තුන්ගෙන් රජිනිය හටගන්නේ අන්න ඒ වගේ ක්‍රමයක්. එහෙම ක්‍රමයක් මෙයාලගේ දකින්න ලැබෙන්නේ නැහැ. පොඩිරාවන්ගේ සමහර ලක්ෂණ කීපයක් මෙතන තියෙනවා. නමුත් රෙප්ටීලියා ආවේශ මැමිලියා යන වර්ගවලට ජීවින්ගේ දැකිය හැකි මොන ලක්ෂණද? එතකොට පාතනෝත් භවණය. මොකද ඔයාලගේ උත්තරේ? හොඳයි. පාතනෝත් භවණය කරන්නේ නැහැ මේ එක්කෙනෙක්වත්. හරි. මට පොඩි සැකයක් තියෙනවා. කරදිය ජීවිතය රෙප්ටීලියා ඒ කියන්නේ උරගියෝ ඉන්නව කරදියේ. ආවේශලා ඉන්නව කරදියේ. මැමේලියලා ඉන්නව කරදියේ. මැමේලියා ක්ෂීරපයින් ඔව් ඉතින් තල්මා ඉන්නේ ඔය. අනේ ඒකක් තියෙනවා. හරි. එමුණ උත්තරේ මොකද්ද? ABD පමණ උත්තරේනේ. මේක හරියන්නේ. පටල ගන්න එපා. මේ ප්‍රශ්නය හරීම අමුතු ප්‍රශ්නයක්. අමුතු වෙන්නේ කොහොමද? සමහර කෝඩේටාවන්ගේ දැකිය හැකි ලක්ෂණ කීපයක් කියපු ගමන් ළමයා යන්නේ වෙන පාරකට. ඒ ළමයා යන්නේ කොහෙද? සමහර කෝඩේටාවන්ගේ මේවා දැකිය හැකිද කියලා තර්ක කරනවා මිසක් රෙප්ටීලියා ආවේශ මැමීලියා ගැන තර්කයක් නැතුව. මෙතන තර්කෙ තියෙන්නේ රෙප්ටීලියා ආවේශ මැමීලියා ගැන මිසක් කෝඩේටාවන් ගැන නෙමෙයි. කෝඩේටාවන්ගේ සමහර යෝග තියෙනේවා තමයි ABCD. දැන් ඕක දන්නේ නැති ළමයා මේකට උත්තරේ හොයාගන්නේ. උත්තරේ වෙන්නේ එහෙමනම් ABD C හැර ඉතුරු වන්නේ උත්තරේ 5. හරිද? ලියාගත්තද? ගන්න 20 වෙනි ප්‍රශ්නේ. සමබීජාණුකතාවය දක්වන සාප සඳහා ඉදසුණක් වන්නේ. සමබීජාණුකතාවය කියන්නේ මොකද්ද? බීජාණු වර්ග එක જાතියයි තියෙන්නේ. ඕකේ එරෙහි වන වචනේ මොකද්ද? විෂම බීජාණුකතාවය. විෂම බීජාණුකතාවය කියන්නේ මොකද්ද? කුඩා බීජාණු වර්ගයක් තියෙනවා. ඒවට ක්ෂුද්‍ර බීජාණු කියනවා. සාපේක්ෂව විශාල බීජාණු වර්ගයක් තියෙනවා. ඒවට මහා බීජාණු කියලා කියනවා. ඒක ක්ෂුද්‍ර බීජාණු මහා බීජාණු කියලා ಜಾති දෙකක් තියෙනවා. මෙතනින් විෂම බීජාණුතාවය දක්වන අය කවුද? සම බීජාණුකතාවය දක්වන අය කවුද? සම බීජාණු අය තමයි සියලුම ප්‍රයල් පීඨාව. එහෙනම් මෙයා සම, මෙයා ප්‍රයල් පීඨාවේ නොඋනත් සම බීජාණුකතාවය, මෙයා සම බීජාණුකතාවය, මෙයා විෂම බීජාණුකතාවය, මෙයා විෂම බීජාණුකතාවය, මෙයා විෂම බීජාණුකතාවය, මෙයා
සමබිජානුකතාවය මෙයා විෂමබිජානුකතාවය මෙයා සමබිජානුකතාවය මෙයා විෂමබිජානුකතාවය මෙයා විෂමබිජානුකතාවය කියලා දැනගත්තේ කොහොමද ජෙන්ටම් නීඩුම් කියන ශාකය වියුක්ත බීජක ශාකයක්. ඒ කියන්නේ බීජ ශාකයක්. බීජ නිපදවන්න බෑ විෂමබිජානුකතාවය නැතුව. බීජ නිපදවන්න බෑ සීකස්ට විෂමබිජානුකතාවය නැතුව. පීන්ස්ට බීජ නිපදවන්න බෑ විෂමබිජානුකතාවය නැතුව. එහෙමනම් 20ට උත්තරේ මොකද්ද? සමබිජානුකතාවය දක්වන ශාකවලට උදාහරණ තියෙන්නේ මෙතන මේ අංක 1 විතරයිනේ. මෙන්න දෙන්නයි. අනිසේරම විෂමවලත් අයිති. උත්තරේ අංක 1. 2019 ප්‍රශ්න පත්‍රයයි ඔය කතා කරන්නේ. 2020 ප්‍රශ්න පත්‍රයයි කතා කරන්නේ. 2019 ප්‍රශ්න පත්‍රයට මම දැන් යන්න සතුටුයි. නිව් පේපර් එකට. ප්‍රශ්නාංකයට යන්න 37. දැන් ඔයාලට තේරෙනවද මේ බහුවර්ණ කරද්දී එක්තරා ක්‍රමයක් අනුගමනය කරමින් තමයි මම උත්තරයට යන්නේ. ඒ ක්‍රමය පුළුවන් ද කියලා වටහා ගන්න බලන්නකො. මම තව ටිකකින් කියන්නම්. 37 ජෛව විවිධත්වයේ පාරිසරික සේවා අගයක් නොවන්නේ පාසදන් ඒවායින් කුමක්ද? තේරෙන්නේ? හරි ඉන්නකො. ජෛව විවිධත්වයේ ඒ කියන්නේ ජීවීන්ගේ තියෙන විශේෂ වල තියෙන මේ විශාලත්වයේ වැඩි ගණනක් තිබීම. ජෛව විවිධත්වයේ වැඩි කියන්නේ. පරිසරික සේවාගයක් අහලා නැහැ. පරිසරයට සේවයක්. එහෙම සේවයක් වන අගයක් කියන්නේ ඒ සේවයක් දක්වනවා කියන එකයි. අගයක් නොවන්නේ. එනම් පරිසරයට සේවයක් නැත්තේ. විශේෂ සංඛ්‍යාව වැඩි කිරීමට සේවයක් නොවන්නේ මේකෙන් කොහොමද? දේශගුණය යාමනය කිරීම. ජෛව විවිධත්වයේ ඒ කියන්නේ ජෛව විවිධත්වය මගින් පරිසරයට කරන සේවයක් නොවන එක හොයන්න. දේශගුණය යාමනය කිරීම මේ ජෛව විවිධත්වයේ මගින් එවත් මේ ජීවීන් මගින් විවිධ ජීවීන් මගින් පරිසරයට කරන ලොකු සේවයක් නේ. භූගත ජලය පුනරූපණය කිරීම. භූගත ජලය නැවත යථා තත්ත්වයට පත් කිරීම ජීවීන් විසින් තමයි කරන්නේ. ඉතා වැදගත්. ජලය පිරිසිදු කිරීම ජීවීන් විසින් තමයි කරන්නේ. ජීවීන් නැත්තම් මේක වෙන්නේ නැහැ. ආපදා කළමනාකරණයට උපකාර වීම. ආපදා කළමනාකරණයට උපකාර වීමට ජීවීන්. මෙතන ජීවි මිනිහානම් උපකාර වෙනවා ඊටු ගන්න. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. පාංශුකාදනයේ වැළැක්වීම. ඔය ඉතින් ගස්මකර තියෙනවා නම් ඉතින් හොඳ ශාකාවරණයක් තියෙනවා නම් පාංශුකාදනයේ වලකිනවා තමයි හරි. ජෛව විවිධත්වය මගින් කියවත් විශේෂ සංඛ්‍යාව වැඩියෙන් තිබීම මගින් පරිසරයට සිදුවන සේවයක් නොවන්නේ. එකක් සේවයක්, දෙකක් සේවයක්, තුනක් සේවයක්, පහක් සේවයක්. උත්තරය ආපදා කළමනාකරණයට ජෛව විවිධත්වයෙන් ලැබෙන සේවය අවමයිනේ. මම කියන්නේ නෑ වෙන්නේම නෑ කියලා. හැබැයි අවමයි. උත්තරය 37ට 4 37ට 4. දැන් ඉතින් මේ බහුවර්ණ වලට උත්තර ලියද්දී මොකද්ද මේ අනුගමනය කරන ක්‍රියාපිළිවෙල කියලා පොඩ්ඩක් වටහා ගන්න උත්සාහ කරන්න. මේව කරන්න නිකන් නෙවෙයිම. ඔයාලා දැනගන්න බහුවර්ණ කෝඩියක් කරන්නේ මම. එහෙම කරන්න වෙලාවක් ඇත්තෙත් නෑ. අපිට බහුවර්ණ සුළු සංඛ්‍යාවක් කරලා මොඩල්ස් ටික සේරම අල්ල ගන්නයි ඕන. මොඩල්ස් ටික සේරම අල්ලන්න ඕන. සත්‍යයන්ගේ සැකිලි පිළිබඳව නිවැරදි වන්නේ කුමන සංකලනයේද සංකලනද? සත්‍යයන්ගේ සැකිලි. ඔය ඉතින් සත්‍යයන්ගේ සැකිලි තියෙනවා. ඉතින් අභ්‍යන්තර සැකිලි තියෙනවා, බාහිර සැකිලි තියෙනවා. එතනින් ගියාම තියෙනවනේ මේ ද්‍රවස්ථිති සැකිලි තියෙනවා. යදවිලාගේ වගේ. ඉතින් මොකද නිවැරදි කියලා බලමු. සීලෝමය කියන්නේ සීලෝමික තරලයේ පිළිච්ච කුහරයක්. ඒකෙන් යම් ආතතියක් ලබා දෙනවා ශරීරයට. ඒ නිසා ඒක සැකිල්ලක් එක්තරා විදියට. ඉතින් උත්තරය නිවැරදි උත්තරයයි ඕන.
නිවැරදි වන්නේ සීලෝමය ඇනලීඩාවන්ගේ සීලෝමය තියෙනවා. ඉස්සල්ලාම සීලෝමය හටගත්තේ ඇනලීඩාවන් තමයි. හරි. තුන්වෙනි අපි ඉගෙන ගත්තු හතරවන වංශය මතකද? පොඩ්ඩක් මතක නැත්නම් පෙරලම ගන්න. කැල්සියම් කාබනේට් ව්‍යාජ සීලෝමය නිඩේරියාවන්. නිඩාරියාවන් කියන්නේ සිලෙන්ඩරේටා. සිලෙන්ඩරේටා කියන්නේ පළවන අපි ඉගෙන ගත්තු වංශේ. පළවෙනි වංශයේ ව්‍යාජ සීලෝමයක් තියා මොන සීලෝමයක්වත් කොහෙවත් එකක් නැහැ. මොකද උන් ද්විපස්තර. සීලෝමයක් තියෙන්න නම් ත්‍රිපස්තර වෙලා තියෙන්න බෑ. උත්තරය B වැරදි. B වැරදි. ඒ හරි B වැරදි. කැල්සියම් කාබනේට් ඵලක එකයිනෝඩර්මේටාවන්ගේ බාහිර තියෙනවා. බලන්න පසැඟිල්ලගේ අර ඇඟිලි වගේ තියෙන එළිය දැන් දැන් උත්තරේ බාර ගන්නවා. C. කැල්සියම් කාබනේට් ඵලක තමයි. අස්ථි ඵලක උරගයන්ගේ අස්ථි ඵලක අපිට ඕන නිවැරදි උත්තරය. හැබැයි ඉතින් එයාලා බාහිර පරිසරය එනම් ගොඩබිම් පරිසරයට හොඳට උචිත ලෙස හැදගහිලා තියෙන්නේ. ජලය සංරක්ෂණය කරන්න හැදගහිලා තියෙන්නේ. ඊටාත්ම ඝන කොරස් චර්මයක් හින්දා. එහි අස්ථි ඵලක තියෙනවා. උත්තරය හොඳයි. දීප් හොඳයි. ආමාශ වාහිනී කුහරය නිමටෝඩා. ආමාශ වාහිනී කුහරයක් තියෙන්නේ කාටද? නිමටෝඩාවට නෙමෙයි. ආමාශ වාහිනී කුහරයක් තියෙනවා සිලින්ඩරේට හැවත් නිඩාරියාවන්ට තියෙනවා ප්ලාටිහෙල්මින්තිස් වල. එහෙමනම් ඊ බාර ගන්න පුළුවන් උත්තරයක් නෙවෙයි. උත්තරය A C D. A C D උත්තරේ නම් දැන් ඔයාලා මේ වෙලාවේදී කටපාඩමේ තියෙන්න ඕන කරුණක්. මොකද්ද? A B D නම් 1, A C D නම් 2, A B නම් 3, C D නම් 4. විනත් මොකක් හරි හෝ වැරදි මොන හරි සංවිධානයක් ආවනම් 5. මේ නිසා උත්තරය අංක 2. ඒක පාඩම් තියෙන්න ඕන එකක්. මොකද 41 සිට 50 දක්වා ප්‍රශ්න ලැබෙන්නේ මේ රටාවටයි. මේ රටාව ගැන මම අද කතා කරනවා තව ටික. මේ ප්‍රශ්න කොහොම ගියාවේකෝ උත්තරය අංක 2. මම කැමතියි මේ වෙලාවේ 2018 ප්‍රශ්න පත්‍රය ගන්න. 2018 ප්‍රශ්න පත්‍රයේ ගණන් මම ප්‍රශ්න අංකය 4. මෙන්න 4 වෙනි ප්‍රශ්නය. ප්‍රශ්නය අංක මට පොඩ්ඩක් වැරදිලා. ප්‍රශ්න අංකය 2 මම ගන්නවා. ප්‍රශ්න අංකය 2. දර්ශීය සාකසෛලයක් ආලෝක අන්වික්ෂයක් තුලින් නිරීක්ෂණය කිරීමේදී දැකිය නොහැකි නොහැකි කොන නොහැකි එක හොයන්න ගියොත් හැබැයි වරදිනවා. හේතුව මොකද්ද? ඉතින් ජීවිතේ පුරා හැමදාම අපි කරලා තියෙන්නේ හරියක හොයන එකනේ. වැරදික හොයන එක නෙමෙයි. වැරදික හොයන්නේ ඔය සමහර වෙලෙ ඉන්නක වෙන ඔය ගෑනුකාරියන හොයනවා තමයි අනුන්ගේව. අපි හොයන්නේ. ඒ හින්දා අද විතරක් වැරදි උත්තර හොයන එක අමාරුයි. හරි උත්තරේ හොයන්නේ එහෙනම් මෙතනදී වැඩේ වරද්ද ගන්න එපා. මොකද බහුවර්ණයේ කොටසක හරි උත්තරේ හොය ඉඳලා තවත් කොටසක වැරදි උත්තරේ හොයන්න පටන් ගත්තොත් වැඩේ කුරුවල් වෙනවා. බහුවර්ණයක් කුරුවල් කරගත්තොත් ඊළඟ ප්‍රශ්නෙට යන්න හදනවා මොකේකට හරි උත්තරේ කියලා. මනස. ඒ හින්දා අපිට පුළුවන් දේ අපි කරමු. දර්ශීය සාකසෛලයක් ආලෝක අන්වික්ෂයක් තුලින් නිරීක්ෂණය කිරීමේදී දැකිය හැකි මොනවද? හරියටලා විදිහින් පේනවා. ආලෝක අන්වික්ෂයට පේනවා. අනික දර්ශීය සාකසෛලයක හටලව තියෙනවා. අනික කොළ පාටින්ද කොහොමද පේනවා? පිෂ්ඨකණික ලොකුයි. හොඳටම පේනවා. න්‍යෂ්ටිය අපු ඊටපෙදී ලොකුයි. හොඳටම පේනවා. න්‍යෂ්ටිය ඉතින් සෛල විභාජනයේ පවා හොයාගත්ත ඉතින් ආලෝක අන්වික්ෂයෙන් බලලා. මයිටොකොන්ඩ්‍රියා
සැකයක් තියෙනවා දැන් ඉතින් උත්තරේ 4 හෝ 5 වෙන්නත් පුළුවන්. රික්තක නම් ඉතින් හොඳටම පේන්නේ නැහැ. ඊටාම විශාලව මෙතනින් හොඳටම පේන්නේ රික්තක. එතකොට උත්තරේ එතකොට දැන් පේන්නේ නැත්තේ මොකද්ද? එකක් පේනවා, දෙකක් පේනවා, තුනක් පේනවා, පහක් පේනවා නම් පේන්නේ නැතුව යන්න ඕන මයිටොකොන්ඩ්‍රිය. මයිටොකොන්ඩ්‍රියම පේන්නේ නැද්ද ආලෝකාන්තිකයට? ඇත්තටම මයිටොකොන්ඩ්‍රියම ආලෝකාන්තිකයට යන්තම් පෙනෙන්න පුළුවන් උඩට දන්න බැක්ටීරියල් එක දන්න කෙනෙක්ට. නැත්නම් සාමාන්‍යයෙන් පෙනෙන්නේ නැහැ. අනික මයිටොකොන්ඩ්‍රියම කොළ පාට නැහැ, මොන පාටක්වත් නැහැ. ඒ නිසා මේක අවර්ණයින් වර්ණ කරන්න නැතුව බලන්න බෑ. එහෙමනම් මේකේ ආලෝක අංශය තුලින් දර්ශීය ශාක ශෛලයක නොපෙනෙන්නටම ඉඩ තිබෙන්නේ මයිටොකොන්ඩ්‍රිය. උත්තරය අංක 4. උත්තරය අංක 4. තව ප්‍රශ්නයක් බලමු. අටවන ප්‍රශ්නය. ජීවීන්ගේ වර්ගීකරණය පිළිබඳ පහත් සඳහන් ප්‍රකාශ අතුරින් නිවැරදි වන්නේ කුමක්ද? නිවැරදි උත්තරය අහන්න. නිවැරදි උත්තරය අහන්න. ලේසි. නිවැරදි උත්තරය අහන්න ඕන. දැන් ගිය පාර කාර්ය 2020 කාර්ය නිව් MCQ වල නිවැරදි උත්තරයමයි අහලා තියෙන්නේ. හරි ලේසි. හැබැයි වැරදි උත්තරය ආවම පැටලෙනවා. හොඳ කල්පනාවෙන් නා. හොඳින් සංවිධානය වූ න්‍යෂ්ටියක් නොදරන බැවින් වෛරස් කිසිම රාජධානියකට අයත් නොවේ. වෛරස් කිසිම රාජධානියකට අයත් නොවේ කියන එක හරිනේ. හරිනේ. හැබැයි ඉතින් වැඩක් තියෙන්නේ එහෙම වෛරස් කිසිම රාජධානියකට අයත් වෙන්නේ නැත්තේ හොඳින් සංවිධානය වූ න්‍යෂ්ටියක් නොදරන බැවින් කියන එක එහෙම එකක් නෑ. මොකද කොහොමත් වෛරස් වල න්‍යෂ්ටියක් නෑම තමයි. වෛරසයක් වල න්‍යෂ්ටියක් නැති හින්දා කිසිම රාජධානියකට අයත් නොවනවා කියන එක නෙමෙයි. ඇත්ත කතන්දරේ. ඊට වැඩිය හොඳ කතන්දරයක් ඕකේ තියෙනවා. මොකද්ද? වෛරස් කිසිම බාහිර පරිසරයේදී කිසිම ජීවත් ක්‍රියාවක් පරිවෘත්තියක් පෙන්වන්නේ නැහැ. ඒකයි. මේ ජීවි රාජධානියකට අයිති නැත්තේ. ඒ නිසා මට බාර ගන්න නම් හිතෙන්නේ නැහැ. වෙන උත්තරයක් නොතිබුණොත් ඔක උත්තරේ. මම බාර ගන්න සතුටුයි. පැත්තක් හරිනේ. දෙක. ප්‍රොටිස්ටා යනු විවිධ පරිණාමික සම්බන්ධයන් සහිත සම්භාවයන් සහිත ජීවීන් අන්තර්ගත ස්වභාවික රාජධානිය. ප්‍රොටිස්ටා යනු පරිණාමික සම්භාවයන් සහිත විවිධ පරිණාමික සම්භාවයන් සහිත ජීවීන් අන්තර්ගත ස්වභාවික ඇත්ත තමයි. ප්‍රොටිස්ටා තුල ඉන්නව ඔන්න කවුද? ක්ලැමිඩෝමොනාස්ලා ඉන්නවා. ඇමීබලා ඉන්නවා. එයෝග්ලෙනාලා ඉන්නවා. පැරමේසියම්ලා ඉන්නවා. ස්පයිරෝගයිලාලා ඉන්නවා. තව කොච්චර දෙනෙක් ඉන්නවද ප්‍රොටිස්ටා තුල? ශාක ලක්ෂණ දරන කට්ටිය ඉන්නවා. ප්‍රභා සංශ්ලේෂණය කරන විෂම පෝෂීන් ඉන්නවා. ශාක හා සතු දෙපැත්තටම නැති කට්ටිය ඉන්නවා. ඒග්ලෙනා වගේ. ඉතින් කියන්නේ ඇත්තනේ. ප්‍රොටිස්ටා යනු විවිධ පරිණාමික සම්භාවයක් සහිත හරියට අන්තර්ගත ස්වභාවය. ඉතින් විවිධ සම්භාවයක් සහිත ජීවීන් අන්තර්ගත නම් එයාලා කොහොමද ස්වභාවික රාජධානියක් වෙන්නේ? උත්තරේ බාර ගන්නෑ. 3. ගහණයක් තුල දැකිය හැකි පොදු ලක්ෂණ සංඛ්‍යාව. විශේෂයක් තුල දැකිය හැකි පොදු ලක්ෂණ සංඛ්‍යාවට වඩා වැඩි. ගණයක් තුල ගණයක් තුල ගණයක විශේෂ ගොඩක් තියෙනවා. එහෙනම් ගණය තුල විශේෂ ගොඩක් තියෙනවා. ඒකට විශේෂ ගොඩක් තියෙන හින්දා එතන ජීවීන් ගොඩකුත් ඉන්නවා වැඩි. ගණයක් තුල තියෙන පුළුවන් පොදු ලක්ෂණ. හැබැයි ඉතින් ගණයක් තුල විශේෂ ගොඩක් තියෙන හින්දා වෙන ලක්ෂණ ගොඩක් තියෙනවා. පොදු ලක්ෂණ නෙමෙයි තියෙන්නේ. ගොඩවල් ගොඩක්. විශේෂයක් තුල දැකිය හැකි පොදු ලක්ෂණ. හැබැයි විශේෂයක ජීවින්න තුල නම් පොදු ලක්ෂණ ඇත්තටම මේ හුඟක් ළඟයි. වැඩි. ගණයක් තුල ආවත් ඉන්නවා කියලා හිතන්න. තවත් මේ
ඔය වගේ තව ජීවින් කණ්ඩායම් කීපයක්ම ඉන්නවා කියලා හිතන්න. විශේෂයක් කියන්නේ අපි නිකන් හිතන්න හාවගේ ආව විතරයි ඉන්නේ කියලා හිතන්න. එතකොට උන්ගේ පුදු ලක්ෂණ උන්ටත් වැඩිනේ. එක හාවෙක් වමනා වෙනවයි අනිකටත් වමනා වෙනවා. එක හාවෙක් වමනා වෙන නිදා ගන්න තැනමයි ඌටත් ඕන. මේක පයින්නේ කොහමද? අරු පයින්නේත් එහෙමයි. මේක පිම්ම ගහන්නේ කොහමද? අරු පිම්ම ගහන්නෙත් එහෙමයි. විශේෂයක් තුනද දෙකේ හැකි පොදු ලක්ෂණ සංඛ්‍යාව ගණයන් තුල දෙකේ හැකි පොදු ලක්ෂණ සංඛ්‍යාවට වඩා වැඩි වෙන්න ඕන. මේ කියන්නේ බොරුවක් නේ. හතර අංකේ බලමු. ශාක රාජධානිය මුලින්ම හඳුනාගත්තේ කැරොලස් ලිනියස්ය. හැබැයි දීපද නාමකරණය නම් ඉදිරිපත් කළා. මොකද ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙක්. තාමත් දීපද නාමකරණය කිසි කෙනෙකුට මේක බොරුවක් කරන්න බැරුව ගියා නැත්නම් ඊට වඩා හොඳ ක්‍රමයක් ඉදිරිපත් කරන්න බැරුව. ඔහොම ඉන්නකො පොඩ්ඩක් පහ. අධිරාජධානි තුනේ වර්ගීකරණය හඳුන්වා දුන්නේ රොබර්ට් විටේකර්. රොබර්ට් විටේකර් හඳුන්වා දුන්නේ රාජධානි පහේ වර්ගීකරණය. රාජධානි පහයි. රාජධානි පහේ වර්ගීකරණය. රොබර්ට් විටේකර් රාජධානි තුනේ වර්ගීකරණය ඉදිරිපත් දුන්නේ හේකල්. හේකල් කියන පුද්ගලයා. රාජධානි පහේ වර්ගීකරණය තමයි මෙච්චර කළා අපි කරේ පැරණි සිලබස් එකේ. අලුත් සිලබස් එකේ රාජධානි 6යි. එහෙමනම් මේ කියන්නේ බොරුවක්. පහක් හඳුන්වා දුන්නේ කෙනා තුනක් හඳුන්වා දුන්නා කියලා එයාටත් කරන අවමානයක්. බාරගන්නේ. එතකොට සාක රාජධානිය මුලින්ම හඳුනාගත්තේ කැරොසිනියස්ද? උවිත දීපද නාමකරණය එයා ඉදිරිපත් කළා ඒක වෙනම කාරණයක්. එයා වර්ගීකරණයටත් ඉතාමත්ම මහත් කුකුලක් ලබා දුන්න විද්‍යාඥයෙක්. එයා තමයි සියලුම ජීවීන් ශාක හා සතුන් කියලා කණ්ඩායම් දෙකකට රාජධානි දෙකකට බෙදපු ප්‍රථම තැනත්තා. උත්තරේ අංක 4 නිවැරදි. උත්තරේ අංක 4. දැන් ඉතින් මම මේ බහුවර්ණ කරද්දී යම් කිසි ක්‍රමයක් අනුගමනය කළා. මොකක් හරි එක්තරා ක්‍රමයක් අනුගමනය කළා. ඒ ක්‍රමය අනුගමනය කරපු ක්‍රමය වලට අල්ලගන්න පුළුවන්. ඔයාලත් එක්තරා ක්‍රමයකට කරන්න පුරුදු වෙලා ඉන්නවා. මාත් කරා. බලන්න හිතලා මොකද්ද හොරේ කියලා. දැන් අපිට අවශ්‍ය ඊළඟ මාතෘකාවට පනිනවා. ඒක තමයි ප්‍රාන්ති පිළිබඳව විතරයි අපිට තවම කතා කරන්න තියෙන්නේ. ඊතුරු සියලුම කරුණු කතා කරලා ඉවරයි තුන්වෙනි එකේ. එහෙමනම් තුන්වෙනි එකේ ප්‍රාන්තිය වලට අපි යමු. ප්‍රාන්තිය වලට යන්න බලමු මෙතන ගන්න බලමු. ප්‍රාන්තිය මෙතින් ප්‍රාන්තිය වල ලක්ෂණත් අපි කතා කරලා වලට මතකයි. ආදී රාජධානි ගැන කතා කරපුවා ප්‍රොටිස්ටා ගැන කතා කරපුවා මේ ප්ලාන්ට් එක. මේ ප්ලාන්ට් එක ගැන කතා කරන්නේ අපි ඇයි? මෙන්න මේ හේතුව හින්දානේ. අපිට ඉතුරු වෙලා තියෙන්නේ මෙච්චරයි. ඔයාලට රචනාවක් දුන්නොත්. හොඳයි මේ රචනාව කරන්න පුළුවන් දැන්. ප්ලාන්ට් ඉස්සාකවල ලක්ෂණ මොනවද? වැඩි මොකුත් නැහැ. ඉතින් මේ බොහොම සරල ප්‍රශ්නයක් ඇහුවේ. හැබැයි ඉතින් ප්‍රශ්නේ රචනාව කුඩා වෙන්න ලියන්න හරි අමාරුයි කියලා ඔයාලා දන්නවද? මම තව රචනා මුදල් සැල්ලුවේ නෑ. මේ මාසේ මම බහුවර්ණ රටාවන් කරලා ව්‍යුහගත රචනාවුත් අල්ල ගන්නවා. ලබන මාසෙදී රචනා රටාව මම අල්ල ගන්නවා. ඒව සියලුම ෆෝමැට් කරනවා. බයින්නවා. හරිම ලේසි. හරිම ලේසි කියන්නේ ලේසි ඉඳයි. ඔබ පුරුදු කියන්නේ. හොඳයි ආයෙත් ප්ලාන්ට් එක
ප්‍රාන්තය ගැන කියද්දී මෙයා ගැන හිතන්න. අතීත පූර්වජයා මෙයා ගැන හිතන්න. සුනැස්තිකයන් ලක්ෂණ මෙයා ගැන හිතන්න. මෙයා ගැන මොකද හිතන්නේ? පාඨක තියෙනවා, බහුශෛලිකයි. මෙයා හැමතිස්සෙම ප්‍රභා සංශ්ලේෂකයි. හැමපත් වෙන්නේ පිෂ්ඨයයි. සෛල පිටියේ සිරියුලෝස් තියෙනවා. මේ තියෙන්නේ ඕන තරම් ලියන්න. දැන් ඉතින් තව ලියලා ඉවර නෙමෙයි මේ තව තියෙනවා ලියන්න ඕක. මේකේ තියෙන වංශ ලියන්න පුළුවන්. මම ඒක කතා කරන්නම් තව ටිකකින්. මෙන්න බ්‍රාන්ඩ් එක. පටක තියෙනවා ප්‍රභා සංශ්ලේෂකයි. මොකක්ද නෙමෙයි තියෙන්නේ. ඇන්තරීඩියම හා ආකිගෝනියම කියන්නේ මොකක්ද? ඇන්තරීඩියම හා ආකිගෝනියම. ඇන්තරීඩියම කියලා කියන්නේ ශුක්‍රාණු දහනය. ආකිගෝනියම කියලා කියන්නේ අණ්ඩාණු දහනය. මේ ශාක ටික පරිණාමයෙන් උසස් වෙන්න භෞමික පරිසරයට හැඩ ගැහෙන්න වේලෙන්නේ නැතුව ලිංගික ප්‍රජනනයට අවශ්‍ය කරන ජන්මාණු තියාගන්න මානසික ඇතුව. එහෙම නැත්නම් අනුවර්තනය වුණා. එතකොට පුංජන්මාණුව එහෙවත් ශුක්‍රාණුව ඇන්තරීඩියමක් තුල ගබඩා වෙලා තියෙනවා දියලීමෙන් ආරක්ෂා වෙලා. ආකිගෝනියම තුල අණ්ඩ සෛලය ආරක්ෂා වෙලා තියෙනවා දියලීමෙන් තොරව. එතකොට සංසේචනයේ සිදු වෙන්නේ ඊට පස්සේ. එතකොට දැන් ජන්මාණු නොනසී පවත්වා ගැනීමේ ගොඩබිම අනුවර්තනයට තමයි මේ ඇන්තරීඩියම හා ආකිගෝනියම තියෙන්නේ. නම් සියලුම ප්ලාන්ටේ ශාකවල තේරෙන්නේ නැහැ නේ ප්ලාන්ටේ කිව්වට. හරි ඉතින් ඒක තමයි මේ කියන්න හදන්නේ. සියලුම විනාල ශාක සනාල ශාක තේරෙන්නේ නැහැ. සියලුම විනාල ශාක සනාල ශාකවල බීජ නිපදවන ශාක නැති ශාක බීජ නිපදවන ශාකවල විවෘත බීජක ශාක ආවෘත බීජක ශාක ආවෘත බීජක ශාකවල ඒක බීජ ශාක ද්විබීජ ශාක මේ කියපු සේරම ශාකවල ඇන්තරීඩියමක් හා ආකිගෝනියමක් තියෙනවා. right එහෙනම් ඉතින් රචනාවට කියන්න දෙන්නේ ඕකට තමයි. කලලයක් තියෙනවා. ජීවන ප්‍රවෘත්තියේ යම් කිසි අවස්ථාවක කලලයක් තියෙනවා. මොකක්ද නැහැ? කලලය කියලා කියන්නේ සංසේචනයෙන් ශුක්‍රාණු හා අණ්ඩ සෛල එකතු වෙලා හැදෙන ප්‍රථම සෛලයේ විෂම යුක්තාණුවනේ. මේ යුක්තාණුව දෙකයින් යුක්තාණුව බෙදිලා කලලයක් හදනවා කියන එකේ තේරුම අහිතකර කාල මගහරවගෙන කුඩා ජීවියෙක් බවට ශාකයක් බවට පත්වන තුරු ඒ සෑදූ පටක අතරීම බවතිමින් ආරක්ෂාව ලැබමින් පෝෂණය ලැබමින් ඉන්ද හැදුණු අනුවර්තිත සෛල ගොඩක් කලලයක් නැති ශාක නැහැ ප්ලාන්ටේ අතර. භෞමික පරිසරයටලා ඊටාම වැදගත් අනුවර්තනයක් කලලේ. එහෙනම් මතක හිටියේ ඊගාවට විෂමරූපී පරම්පරා ප්‍රත්‍යවර්තනයක් තියෙනවා. මම අද පරම්පරා ප්‍රත්‍යවර්තනය ගැන කතා කරන්නම්. පරම්පරා ප්‍රත්‍යවර්තනය කියන්නේ මම ඊගාවට හඳුන්වන n හා 2n. තව විදිහකට කියනවා නම් ඒක ගුණ හා දී ගුණ. තව විදිහකට කියනවා නම් ජන්මානුසාක පරම්පරාව හා බීජානුසාක පරම්පරාව. මාරුවට හට ගන්නවා ජීවන චක්‍රය. මාරුවට. වම තිබ්බොත් දකුණ දකුණ තිබ්බොත් වම වම තිබ්බොත් දකුණ දකුණ තිබ්බොත් වම වගේ n දෙකයෙන් ජීවන චක්‍රයේ මාරු වීමේ ක්‍රියාවලියට කියනවා පරම්පරා ප්‍රත්‍යවර්තනය කියලා. ඉතින් මට තේරෙන්නේ නැහැ විෂම රූපී කියන්නේ මොකද කියලා. විෂම රූපීද? විෂම රූපී කියන්නේ n හා 2න් දෙවිදියක්. එක විදියක් නෙමෙයි. නෑ. n හා 2න් දෙවිදියක්. එතකොට මේ n හා 2න් දෙවිදියක්ද මෙයාලගේ? ඔව් හැම එකනම එහෙම තමයි. ප්ලාන්ටේ සේරම ශාකේ එහෙමයි. එතකොට දැන් ඔය සර් කියන්නේ n හා 2න් පරම්පරා දෙක එක සමාන දසුත් තියනවද ලෝකේ? ඇයි නැත්තේ? තියෙනවා. සිලබස් එකේ තියෙනවා තැනක හැබැයි පරම්පරා ප්‍රත්‍යවර්තනය ගැන කරන්න නේ. ජීවන චක්‍රය ගැන කරන්නත් නේ. ඔයාලට ජීවන චක්‍රය ගැන කරන්න තියෙන්නේ 5යිනේ ගස්. මම මතක් කරලා දෙන්නම්. සමරූපී පරම්පරා ප්‍රත්‍යවර්තනයක් තියෙන ශාකයක් තමයි උල්වා. ශ්‍රී ලංකාවේ ওই දකුණු පළාතේ දෙරළබඩ ප්‍රදේශවල මේ මිගල් පරවල බැඳිලා වාසය කරන ලස්සන අඩියක් විතර උස ලස්සන කොළ පාට මේ සවුකොළයක් වගේ හීමි දෙයක් සහිත
හරි. මතක් වෙන්නේ නැති දැන් ඉතින්. මේ ප්ලාන්ටේ ශාක ගැන අපි මේ කතා කරගෙන. දැන් මේ ප්ලාන්ටේ ශාක කොටස් කරන්නයි යන්නේ. මම කොටස් කරන්නේ එක්තරා ක්‍රමයකටයි. හොඳට අහගෙන ඉන්න. ආයේ ප්ලාන්ටේ ගැන කතා කරන්න බලාපොරොත්තුවක් නැහැ. ප්ලාන්ටේ ශාක බෙදනවා. අර ඉස්සරලා කියපු ශාක බෙදනවා. මොනවද කියපු ශාක? සියලුම අපි ගස් කියලා හඳුන්වන දේ. ගස් කියලා හඳුන්වන දේ. ඒ සාමාන්‍යයෙන් ගොඩනගන ඒවා කොටස් දෙකකට බෙදෙනවා. එක කණ්ඩායමකට කියනවා විනාල ශාක. තව කණ්ඩායමකට කියනවා සනාල ශාක. විනාල ශාක, සනාල ශාක. විනාල ශාකයි සනාල ශාකයි කිව්වහම මේකේ හොඳ ලොකු තේරුමක් තියෙනවා. දැන් මේ වගුව හතර ඒ වගුව වැදගත් වගුවක් බව ඔයාලට පේනවා ඇති. ඔයාලා මේක ඉන්ටර් කරන්න ඕන ඔයාලගේ අර නෝට්ස් වල. මේ වගුව ඊට වැදගත් හතරවෙනි ඒකකයේ තියෙන ලොකුම වගුව මේකයි. ඉතින් මේ විනාල ශාකයි සනාල ශාකයි කියන එක මට මෙතන නෝට් එකක් දෙන්න බෑ. නෝට් එකක් දුන්නත් කමන්නේ මම මේක ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. විනාල ශාකයි සනාල ශාකයි කියන්නේ මොකද්ද කියන එක පැහැදිලි කරලා දෙන්නම්. ඔයාලට පුළුවන් ඒ අතරේ පොඩ්ඩක් අවශ්‍ය නම් එහෙම මේ ලියා ගන්න වගේ ඔයාලට පුළුවන්. බලමු මේ කොහොමද කියලා. මේක අපට ගන්න දෙන්නක. මේ තියෙන්නේ විනාල ශාක. මේ තියෙන්නේ සනාල ශාක. විනාල ශාක කියන එකේ සනාල කොටස් නැහැ. එහෙනම් වෙනස මොකද්ද? මේකේ සනාල කොටස් නැහැ. මේකේ සනාල කොටස් තියෙනවා. සනාල කොටස් කියන්නේ මොනවද? ෆයිලම ෆ්ලොයම්. කරුණාකරලා දැන් ෂෝට් නෝට් එකට ගන්න ඕන නම් ගන්න. විනාල ශාකයි සනාල ශාකයි වෙනස මේක. මේක හරි වැදගත් වෙනවා. කලාවට පස්සේ බලන්නකෝ. එතකොට ෆයිලම ෆ්ලොයම නැත්නම් මේ විනාල ශාක නම් මේ වගේ තියෙන ඉතා වැදගත් ලක්ෂණයක් තමයි සත්‍ය මුලක් කියලා එකක් නැහැ. සත්‍ය කඳක් කියලා එකක් නැහැ. සත්‍ය පත්‍ර කියලා එකක් නැහැ. සනාල් ශාකවල ෆයිලම ෆ්ලොයම තියෙන නිසා අපි නම් කරනවා සත්‍ය පත්‍ර, සත්‍ය මුල නැත්නම් මුල්, සත්‍ය කඳන් මේ සේරම තියෙනවා. මුල ගඳ පතර තියෙන ශාක හරියටම ගත්තොත් සනාල ශාක. තව මොනවද? විනාල ශාකවල ඉතා වැදගත් ලක්ෂණයක් තියෙනවා. ඒක තමයි එයාගේ ප්‍රමුඛ પરම්පරාව. ඒක ප්‍රමුඛ પરම්පරාව කියන්නේ ඇයි කියලා මම අද දවසේ කියන්නම් හතරවන එකේදී. ඒක ගුණ પરම්පරාව තමයි ප්‍රමුඛ. තව විදිහකට කියනවා නම් ජන්මාං ශාක પરම්පරාව තමයි ප්‍රමුඛ. සනාල ශාක ඕනම එකක ලෝකයේ ප්‍රමුඛ પરම්පරාව දෙකයි. වරදින්නෙම නැහැ. අය වරද්දන්න ඕනේ. එතකොට අපි විනාල ශාකයක් කතා කරනවා පොගනාටම බලා ගන්න පුළුවන්. එතකොට සනාල ශාක තමයි ඊටු හතරම අපි ජීවන චක්‍ර කතා කරන්නේ. මොනවද? අපි කතා කරන ජීවන චක්‍රයක් තමයි නැප්‍රොලොපිස්, තව එකක් තමයි සෙලජිනා, තව එකක් තමයි සීකස්, තව එකක් තමයි ආවෘත බීජ. මේ හැම එකෙම බීජාණුශාක ඒවත් දෙකයින් ප්‍රමුඛයි. මෙන්න මේ ටික අමතක කරන්න එපා. මම මේව ලියලා නැහැ. වගුවේ ලියලා නැහැ. වගුවේ ලියන්න මට ඕනවක් නැහැ. ඔයාලා දැන් උතන ඉන්ට කරගත්තාම ඕක සදාතම මේ විභාගය කරනකම් මතක තියාගන්න. අපි එතනින් පොඩ්ඩක් මෑත් දැන් ඔන්න ආයෙත් සනාල ශාක විනාල ශාක අතර වෙනස. දැන් මේ මෙතනින් ඔයාලා ඉන්ට කරගන්න. මම දැන් ආයෙත් වගුව ඉදිරියට ගෙන යනවා. මේ විනාල ශාක මේව දැන් ආපහු ඕනතරම් මම ලියන නිසා මේක කියන්න හදිස්සි වෙන්න එපා. මේ විනාල ශාක වල දක්වා තිබෙනවා අපේ සිලබස් එකේ වංශ තුනක්.
हेपटोफाइटा वंशය බ්‍රැල්පිටා වංශය ඇන්තෝසෙරටාෆයිටා වංශය කියලා. ඇන්තෝසෙරොෆයිටා වංශය කියලා. වංශ තුනක් නම් කරලා තියෙනවා. නම් කරලා විතරයි අදිසින්න එපා. දැන් එතකොට සර් මොකද මේ බ්‍රැල්පිටා කියලා මෙන්න මේ මෙතන දාලා තියෙන්නේ? හරි ඔයාලට සම්පත් පොත බලද්දි ප්‍රශ්නයක් එන හින්දා මම ඒක ලිව්වා එහෙම. මොකද්ද ප්‍රශ්නේ? ප්‍රශ්නේ මේකයි. සම්පත් පොතේ විනාශ සාක වලට බ්‍රැල්පිටාවන් කියලා ලියලා තියෙනවා. ඒක ඇත්තක් බොරුවක් නෙවෙයි. විනාශ සාක වලට ඒ දා ඉඳලා බ්‍රැල්පිටාවන් කියලා කිව්ව හින්දා අදත් කියනවා. තවද විනාශ සාක ප්‍රධාන වශයෙන් වංශ තුනකට බෙදලා තියෙනවා. මේ බෙදලා තියෙන වංශ තුනෙන් එකකටත් බ්‍රැල්පිටා කියලා කියනවා. ගණන් ගන්න එපා. හරි? එපොටොපොටා බ්‍රැල්පිටා ඇන්තෝසෙරොෆයිටා. එතකොට හෙපටෝපිටා වෙනුවෙන් මාකෙන්ටියා කියන ශාකයේද බ්‍රැල්පිටා වංශයේ වෙනුවෙන් පොගනාටම් කියන ශාකයේද ඇන්තෝසෙරොෆයිටා වංශයේ වෙනුවෙන් ඇන්තෝසෙරොස් කියන ශාකයේද හඳුන්වනවා. දැන් ඉතින් මේ පිළිබඳව අපට බලන්න නම් අපිට මේ පිළිබඳව බලන්න උවමනා නම් අපිට යන්න වෙනවා අපිට යන්න වෙනවා මෙන්න මේ ප්‍රෝග්‍රෑම් එකට. මෙන්න මේ ප්‍රෝග්‍රෑම් එකට යන්න වෙනවා. මේ තියෙන මාගෙන්තියා අඳුරගත්තද? මාගෙන්තියා බිම්බෑ උසාකයක්. මම ආයෙ පෙන්නන්නේ ආදී තරයි. බිම්බෑලා කියලා කියන්නේ බිමෝදිකා එක. පස මත ඇදී වැඩෙන. මේ තියෙන මාගෙන්තියා. ඒ වගේ උඩ පැත්තේ ඔයාලගේ වැඩිම ඉස්මතු කරන්න උවමනා ගිමා කියන බුටු වර්ගයක් තියෙනවා. ඒවා ප්‍රජනනයේ වැදගත් වෙන ඒවා. මේ තියෙන පොගනාටම්. පොගනාටම් ශාකය සාමාන්‍යයෙන් මේ සෙන්ටිමීටරයක් දෙකක් උස නිකන් පත්‍ර වගේ ව්‍යුහයන් තියෙන කඳ වැනි ව්‍යුහයන් තියෙන ඒ වගේ ශාකයක්. ඒක ඔය දවස්වල මත ඔය වතුර තියෙන තැන්වල හරියට දකින්න ලැබෙනවා මහනුවර පවා. මහනුවර සිට විකාශය කරන හින්දායි මම මේ මහනුවර කිව්වේ. පොගනාටම්. ඒ ජීවන චක්‍රය අපි ඉගෙන ගන්නවා. ඒක පස්සේ හම්බ වෙනවා. ඊගාවට පොගනාටම මේ පොගනාටම. මොකක්ද ප්‍රශ්නයක් වෙලා තිබේ? හරි. පොගනාටම්. ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. මේ තියෙන්නේ අන්තෝසිරෝස් ශාකය. අන්තෝසිරෝස් ශාකය. තේරෙනවද? මේක නේද විස්තරයක් ඕනනම් අපි පස්සේ කතා කරමු. මේ තියෙන්නේ ලයිගිප්ටා වංශය තාම කතා කරේ නෑ. ඒක අපි අමතක කරලා දාමු. දැන් අද අපි කතා කරමින් ඉන්නේ මේ වෙද්දී ප්ලාන්ටේ ශාක ගැන. ප්ලාන්ටේ වල අපි දැන් ඉන්නේ කොතනද බලන්න. ප්ලාන්ටේ වල ඉන්නේ ඔන්න තමයි. දැන් මේ ටික හරියක්. දැන් අපිට කරන්න තියෙන්නේ සනාන ශාකය. නැති මේ දෙකේ වෙනස කිව්වනේ මෙයාලා n ප්‍රමුඛයි මෙයාලා දෙකයි n ප්‍රමුඛයි. මෙයාලගේ සයිලම් ෆ්ලෝයම නැහැ මෙයාලගේ සයිලම් ෆ්ලෝයම තියෙනවා.
ඒ කියන්නේ මෙයාගේ පරිවහන පද්ධතිය හොඳට නැහැ. මෙයාගේ පරිවහන පද්ධතිය හොඳට තියෙනවා. මෙයාගේ සත්‍ය මූලගත පත්‍ර නැහැ. මෙයාගේ සත්‍ය මූලගත පත්‍ර හොඳට තියෙනවා. මේ සනාල සාක ආය කොටස් දෙකකට බෙදෙනවා. එක කොටසකට කියනවා බීජ නැහැ. හැබැයි සනාල සාක. තව කණ්ඩායමකට කියනවා බීජ තියෙනවා. බීජ තියෙනවා. ඒ සනාල සාක. සනාල සාක වර්ග දෙකක් තියෙනවා. එනම් සත්‍ය මුලකඳ පතර තියෙන ශාක වර්ග දෙකක් තියෙනවා. ඒව තමයි බීජ නැහැ, බීජ තියෙනවා. අරක තියාගත්තද? බීජ නැති ශාක ගැන කතා කෙරුවා. මෙන්න බීජ නැති ශාක. මේක වංශ දෙකකට බෙදනවා. අපේ සිලබස් එකේ තියෙන එක වංශයක් තමයි ලයිකා පීටා වංශය. ඒ වෙනුවෙන් අපි දැනගන්න ඕනේ. ඉගෙන ගන්න ඕනේ නෑ. ජීවන චක්‍ර කරන්න නෑ. අපි දැනගන්න ඕන. නවලියන්ට දැනගන්න ඕන. ලයිකෝපෝඩියම් ශාකයේ ගණය. සෙලජිල්ලා ශාක ගණය. මේ සෙලජිල්ලා කියන ශාක ගණය නැත්නම් මේ ශාකය අපි ජීවන චක්‍රය ඉගෙන ගන්නා ශාකයක් නිසා වැදගත්. මේ දෙන්නම බීජ නැති හැබැයි සනාල ශාක. වංශයක් තියෙනවා තමයි. ඒකට කියන්නේ ටෙරාෆයිටා කියලා. ටෙරාෆයිටා ශාකයක් තමයි බීජ රහිත ශාකවල දෙවනි වංශය තමයි ටෙරාෆයිටා වංශය. ටෙරාෆයිටා වංශයේ ශාකයක් තමයි ඔයාලා දන්නා නෙප්‍රලෙපිස්. පර්ණාංග නෙප්‍රලෙපිස්. මේව නොලියුවත් ආයෙත් පොඩ්ඩෙන් හම්බ වෙනවා. ඒ නිසා මේ ගැන මගේ ලොකු අවධානයක් නැහැ. දැන් ඉතින් මේක සම්පූර්ණ බලා ගන්න. බලාගෙන වරා මේ නෝට් එක ගන්න. දැන් ඉතින් බීජ ශාක ගැන කතා කරුවොත් හොඳයි. බීජ ශාක. බීජ ශාක ආයේ කොටස් දෙකකට බෙදනවා. දැන් මෙතනදී ඔයාලා දැනගන්න ඕන ශාකයක් බීජ නිපදවන්න සුදුසුකම් ලබන්නේ කොහොමද? බීජ නිපදවන ශාකයක් බීජ නිපදවන සුදුසුකම් ලබන ඉතාම ප්‍රධාන කරුණු තුනක් තියෙනවා. ප්‍රධාන කරුණු තුනයි. එක කාරණයක් තමයි විෂම බීජාණුකතාවයේ තිබිය යුතුමයි. දෙවන කාරණය තමයි මහ බීජාණුව ඒ සාධන ස්ථානයේම පැලවෙන්න ඕන බිමට වැටෙන්න බෑ කියන තර්කය. තුන්වෙනි අංකය තමයි ඩිම්බයක් කවදා හරි බීජයක් බවට විකසනය විය යුතුයි. මම මේක පස්සේ දෙන්නම් ආයෙ කියන්න. අදිසියෙන් පස්සේ කරන්න බෑනේ. හොඳයි. මේ බීජ ශාක කියන ඒවා බීජ පේන්න තියෙන්න හැදෙන්නත් පුළුවන්. ගෙඩියක් තුල අපිට නොපෙනෙන්න හැදෙන්නත් පුළුවන්. බීජ පරණ තුනාට පස්සේ අපිට පේන්න තියෙනවා නම් විවෘත බීජක ශාක කියනවා. බීජ ඵලයක් තුල අඩංගු වෙලා තියෙනවා නම් ඒවට ආවෘත බීජක ශාක කියනවා. විවෘත බීජක ශාක ජිම්නස්පර්ම්. ආවෘත බීජක ශාක ඇන්ජිෝස්පර්ම්. ඒ ඉංග්‍රීසි වචන නැතුවට කමන්නේ. විවෘත බීජක ශාක ආයෙත් බෙදලා තියෙනවා. මේක වංශ විවිධයකට බෙදලා තියෙනවා. එක වංශයක් තමයි සයිකඩෝපීටා. සයිකඩෝපීටා. ඒක වෙනුවෙන් අපි ඉගෙන ගන්නේ සීකස්ටා. දෙවනි වංශය කනිපොරෝෆයිටා වංශය. කනිපොරෝෆයිටා වෙනුවෙන් අපි ඉගෙන ගන්න ශාකය මොකක්ද? පයිනස් ශාකය. තුන්වෙනි වංශය මොකක්ද? තුන්වෙනි වංශය ඒක තමයි නීටෝවිටා. නීටෝවිටා වෙනුවෙන් අපි ඉගෙන ගන්න ශාකය දැනගන්න ශාකය මොකක්ද? නීටෝ. මේ ශාක වලින් ඔයාලට වැදගත් ශාකය වන්නේ සයිකස්. සයිකස් වල ජීවන චක්‍රය කරන්න තියෙනවා ඔයාලගේ සිලබස් එකේ. හැබැයි මේ පීනුස් ශාකේවත් නීටුම් ශාකේවත් ජීවන චක්‍ර කතා කරන්න නැහැ. ඒ නිසා දැන් අපට ජීවන චක්‍ර කතා කරන්න තියෙන දස් තියෙන්නේ 5යි. මේ මොනවද තිබුණා? ඒ නිසා මේ ගණයේ නම ලියාගන්න ඉංග්‍රීසියෙන් පුළුවන් නම් එච්චරයි. වෙන මොකුත් කතා කරන්න ඕනේ නැහැ. වෙන මොකුත් අපට අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. එහෙනම් දැන් ඉතින් අපි බලමු. ආවෘත බීජ කියන්නේ මොනවද කියලා. මෙතන ආවෘත බීජ. ආවෘත බීජක ශාක ඒ කියන්නේ
මේවට කියන මල් පිපෙන ගස්. ඒ කොහොමද ඒ කියන්නේ ඇයි? ඒවට කියනවා සපුෂ්ප ශාක. ඒ කියන්නේ මල් පිපෙන ගස්. ඒ කියන්නේ මල් පිපෙනවා නම් ඩිම්බය දර්දීමක් ඩිම්බ කෝෂය කීලේ කලංකේ තියෙනවා. ඒ කියන්නේ ඩිම්බ කෝෂය කවදා හරි කිඩියක් හෙවත් ඵලයක් බවට පත් වෙනවා. ඒක ඇතුලේ තියෙන ඩිම්බ කෝෂය ඇතුලේ තියෙන ඩිම්බ කවදා හරි බීජ බවට විකසනය වෙනවා. එහෙනම් බීජ පරිණත වුණාම තියෙන්නේ කිඩියක් හෙවත් ඵලයක් තුලයි. ආවෘත බීජ. ඒ කියන්නේ වැහිලා තියෙන බීජ සහිත ශාක. ඒවා එකම එක වංශයයි අපේ සිලබස් එකේ එකම එක වංශයයි කතා කරන්නේ අපි ඇන්තෝපීටා වංශය. ඇන්තෝපීටා වංශය වෙනුවෙන් අපි කතා කරන්නේ එකම එක ජීවන චක්‍රය. ඒක දර්ශීය ආවෘත බීජකය. දර්ශීය ඕන එකක්. අඹගහ ඔය තියෙන්නේ ඕන එකක්. අපි එහෙම ගණනාමයක් කතා නොකරම කතා කරනවා. ජීවන චක්‍රය පමණයි. මේ ඇන්තෝපීටා වංශයේ සියලුම සපුෂ්ප ශාක තියෙන්නේ ඒක බෙදනවා කොටස් දෙකකට. එක බෙදලා තියෙනවා කොටස් දෙකකට. එකකට කියනවා ද්විබීජපත්‍රී ශාක, අනිකට කියනවා එකබීජපත්‍රී ශාක. ද්විබීජපත්‍රී ශාක හා එකබීජපත්‍රී ශාක දෙක වෙනස් වෙන්නේ කොහොමද? ද්විබීජවල බීජයේ බීජ පියලි, බීජ පත්‍ර දෙකයි. එකබීජ ශාකවල බීජයේ බීජ පියලි හෙවත් බීජ පත්‍ර එකයි. කොච්චරද? එහෙනම් දැන් මේකේ තියෙන ගණනාම ටික ලියන්න පුළුවන්ද කියලා බලන්න බලමු. ඊට පස්සේ බලන්න මේ පොගනාටම් ශාකයද සිලජිනලා ශාකයද මෙතන තියෙන සීකස් ශාකයද මෙතන තියෙන නෙප්‍රලපිස් ශාකයද සීකස් ශාකයද ආවෘත බීජක ශාකයක දර්ශීය තත්ත්වයද. ඒකට කීයද? 5යි. 1යි සිලජිනලා 2යි නෙප්‍රලපිස් 3යි සීකස් 4යි දර්ශීය ආවෘත බීජක 5යි. ජීවන චක්‍ර 5ක් අපි ඉගෙන ගන්න. බය වෙන්න එපා. මේ ජීවන චක්‍ර වලට මේ බය ළමයිනුත් ඉන්නවා. එහෙම බය වෙන්න එපා. මේක ඉගෙන ගන්න දෙයක් නැහැ. මේකේ පදනමක් විතරයි ඉන්නේ. ෆෝමැට් කරපුවම ඕකයි. දැන් එහෙනම් මම කතා කරපු ප්ලාන්ටේ හඳුන්වා දීම ඉවරයි. ප්ලාන්ටේ හඳුන්වා දීම. තවදුරටත් ඕන කරන්න පුළුවන්. කරන්න වෙන කමක් නැහැ. ඒ charts මම හදලා තියෙනවා සේරම. මේ chart එකෙන් පස්සේ අවශ්‍ය charts හදලා තියෙනවා. ඊට කලින් මම එක වගුවක් වලට පෙන්නනවා. කලබල වෙන්න එපා. මේ වගුව ලියා ගන්න හදන්නත් එපා. මම නිකන් වගුවක් පෙන්නනවා ඔයාලට. ඔයාලා එතකොට බලන්නකෝ මේ වගුව පෙන්නපුවම ඔයාලගේ තත්ත්වය මොකද්ද කියලා. බලමු. කලබල වෙන්න එපා. මොනවාර තියෙනවා නම් කෝල් එකක් දෙන්න මට මං කියලා තියෙනවා. එතකොට මම කියන බලවත් ලෙස සලකා බලන්න කියලා. ඔන්න බ්‍රායෝපීටා වංශය අපි ඉගෙන ගන්න ඕන. මේක විනාඩ සාගයක් මතකනේ. මේක ටෙරෝපීටා. මේක සනාල සාගයක් හැබැයි බීජ නැහැ. මේක ලයිකෝපීටා. මේක සනාල සාගයක් හැවත් බීජ නැහැ. මේක කොනිෆරෝපීටා. මේක සනාල සාගයක් මේකේ බීජ තියෙනවා. නමුත් මේකේ බීජ විවෘතයි. අපි ඉගෙන ගත්ත සයිකඩෝෆයිටා සීකසයි කියන ශාකය මේකේ බීජ නිපදවනවා. මේක විවෘත බීජකයි. මේ වෙනුවෙන් සීකස් ගහ ඉගෙන ගන්නවා. අපි ඊට පස්සේ ඉගෙන ගන්න ගහ තමයි ඇන්තෝපීටා. ඇන්තෝපීටා කියන්නේ මල් පිපෙන. ඉතින් මොකද්ද මේ කියන්න හදන්නේ? කියන්න හදන්නේ මේකෙන් ඔයාලට මම දාන අංක කියන්න පුළුවන්. ඔයාලා දන්නවා බ්‍රායෝපීටා වෙනුවෙන් පොගනාටම් ජීවන චක්‍රය ඉගෙන ගන්නවානේ. මම කහ පාටින් දාන ජීවන චක්‍රය ඉගෙන ගන්න ගාස්. ටෙරෝපීටා වෙනුවෙන් නෙප්‍රලපිස්. ලයිකෝපීටා වෙනුවෙන් සෙලජිනලා. කොනිෆරෝපීටා වෙනුවෙන් ගහක් ඉගෙන ගන්නේ නැහැ. ජීවන චක්‍රය ඉගෙන ගන්නේ නැහැ. මම මේක මෙතෙන්ට දැම්මේ නැත්නම් අඩුපාඩුවක් නිසායි. සයිකඩෝපීටා වෙනුවෙන් සීකස් සමග අන්තපීටා වෙනුවෙන් දර්ශීය ආවුත බීජකයක් ඉගෙන ගන්නවානේ. පටල ගන්න එපා. හරි. දැන් මම මේකේ අංක වගේක් දානවා. ඔයාලට මේ අංක පුළුවන් ද නම් කරන්න කියලා බලන්න. 1
දෙක B C D මොනවද මේ මම ඉලාස් කරගන්න ඒවා ඔන්න A B දෙක කරන්න පුළුවන් A කියන්නේ මොනවද බ්‍රයිපිටා A කියන්නේ මොනවද විනාලසක් මෙන්න ඒවල තියෙන විනාල ලියන්න එපා හදිසියෙන් එපා මේක ආයෙ මම කරනවා ඉතුරුව සනාලසක් හරි ලියන්න එපා C කියන්නේ මොකද්ද C කියන්නේ තාම ඔයාලා ජීවන චක්‍ර ඉගෙන ගත්තු නැති හින්දා දන්නේ නැතුවට මම මේක ඉඳයි ලියන්න එපා කියන්නේ ලියන්න එපා කියන්නේ උගන්නන්න හිතේ තියෙනවා තාම උගන්න ඉවරයි ඉතින් මේ බ්‍රයිපිටා සියල්ලමත් ටෙරෝපිටා සියල්ලමත් ග්ලයිකෝපිටා වලින් සමහර කොටසු උදාහරණ සෙලජින්ලා වැනි බීජාණු හදන්නේ එකම જાතියයි ඒ නිසා කියනවා සමබීජාණුකතාවය කියලා සමබීජාණුකතාවය කියන කට්ටිය තමයි ඔය C කියන්නේ right එතකොට D කියන්නේ ලයිකෝපීටා ශාකවල සමහර ශාකත් මෙතන අපි ඉගෙන ගන්න නැහැ ජීවන චක්‍රය. උදාහරණ ලයිකෝපොඩියම් අපි ඉගෙන ගන්න නැහැ නේ ජීවන චක්‍රය. යා. සියලුම කනිෆෝරෝපීටා ශාකත් සයිකඩෝපීටා ශාකත් සියලුම අන්තපීටා ශාකත්. ඒ කියන්නේ සේරම මෙතන තියෙන බීජ ශාක. මේ සියල්ලම විෂම බීජාණුකතාවය දක්වනවා. D කියන්නේ විෂම බීජ. E කියන්නේ මොකක්ද? E කියන්නේ කොනිෆෝරෝපීටා සයිකඩෝපීටා මේ දෙකම විවෘත බීජක මේක ආවෘත බීජක මේ සේරම බීජ ශාක හතර පහය බීජ ශාක E කියන්නේ බීජ ශාක S කියන්නේ බීජ වැහිලා නැහැ ඵලයක් නැහැ පුෂ්ප නැහැ ඒ කියන්නේ ආවෘත බීජක නෙමෙයි එහෙනම් මොනවද විවෘත බීජක ශාකය විවෘත බීජක G කියන්නේ එහෙනම් ආවෘත බීජක මල්ටිපෙනස් ඵලයක් තුල බීජ පවතින නිසා ඒක කොටස් දෙක HI කියන්නේ මොනවද ඉතින් ආවෘත බීජක ශාක කණ්ඩායම් දෙකයි එකක් ඒක බීජ අනික දීපීජ එකක් ඒක බීජ අනික දීපීජ පොල් තල් වගේ ඒවා ඒක බීජ ඔය තුන වගේ ඒවා ඒක බීජ ඔය අඹ වගේ ඒවා කොස් වගේ ඒවා දීපීජ හොඳයි පුළුවන් නම් කියන්න H වලට ඒක බීජ දාමුද I වලට ඒක බීජ දාමු පුළුවන් ද කියන්න H වලට ඒක බීජ දාමුද I වලට ඒක බීජ දාමු බලන්න කල්පනා කරලා මොකද දාන්න කියන්නේ උත්තරේ කිව්වොත් මේ හේතු කියන්නේ මම හිතනවා ඔයාලට පුළුවන් කියලා. බැරි වෙන්නේ නැහැ. උත්සාහ කරන්නකෝ. ලබන සතිය වෙනකන් අපි ඊළඟ පාඩමකට යමු ලබමු. දැන් මම කරන්නේ ඊගාවට මේ ප්ලාන්ටේ ශාක තියෙනව නේද? මේ ප්ලාන්ටේ ශාක වල අපිට මේ විනාල ශාක තහවුරු කරනවා මම. විනාල ශාක තුන ඔයාලට මම පින්නුවනේ. බොරු පත්‍ර ව්‍යාජ කඳ ව්‍යාජ මුල් ඔව් ඉතින් මුල් නැහැ කිව්වා සනාල පටක නැහැ කිව්වා ඉතින් ඇත්ත තමයි හරි බොරුවට නම් ඔය ඉතින් පත්‍ර වගේ ඒවා තියෙනවා ජන්මානුසාරකේ ද්විගෘහි තේරුන්නේ නැහැ ජන්මානුසාරකේ ද්විගෘහි තේරුන්නේ නැහැ ජන්මානුසාරකේ කියන්නේ මොකක්ද ඒක වුණ පරම්පරාව හරි ජන්මානුහදන පරම්පරාව හරි ලිංගික පරම්පරාව හරි දෙකයි sorry in පරම්පරාව හරි ශාස්ත්‍රයක් තුල වර්ණ දේහ සමජාත වර්ණ දේහ යුගලෙන් එකක් බෙගින් වූ වර්ණ දේහ කට්ටලයක් සහිත සෛල සහිත ශාකය හරි ඒකයි ජන්මෝන් ශාකය දන්නවද ද්විගෘහි කියන්නේ මොකද ගෙවල් දෙකක ඉන්නවා ගෙවල් දෙකක ඉන්නකොට ඒ පුංජාය වෙනම තියෙනවා ද්විගෘහි කියන්නේ ගෙවල් දෙකක දෙන්න වෙනම ඉන්න පුංජාය දෙන්න එතකොට පුඤ්ජන් මාංශාකේ එක ගහක් ජායා ජන්මාංශාකේ තව ගහක් හොඳයි දීගෘහි වෙනුවට වෙන වචනයක් දන්නවද දීගෘහි කිව්වත් එකයි ඒකලිංගික කිව්වත් එකයි ඒකලිංගික කියන්නේ ඒකලිංගිකයි පුන්නම් පුන් ජායා ජායා දෙකම එකේ නෑ දීගෘහි කිව්වත් එකයි ඒකලිංගික කිව්වත් එකයි right
පාඩම් කරගන්නම්කෝ කියලා හිතේ තියාගෙන ඊගාවට එක්ක. ශුක්‍රාණු කසිකාදරයි ජලයේ පිහිනායයි මේ ඉතින් මේ ගොඩබිමට ආපු ගස් ප්ලාන්ට් එක ගොඩබිමට ආව නම් තාවත් මේ ජලයේ පිහින ඉන්නේ. හරි මේ ආපු ගමන් තාම ආපු ගමන් ගොඩබිමට මේ තහවුරු වෙලා නැහැ. විනාඩ ශාක කියන්නේ ප්‍රයෝපීඨා කියන්නේ උභය ජීවි ශාක. උභය ජීවි ශාක කියන්නේ සත්ත්ව ලෝකයේ. ඔය ඉන්නේ ඔය ගිම්බ මැඩිය වගේ කට්ටිය. ඒ කට්ටිය වගේ කට්ටියක් ශාකවල ඉන්නවා. එහෙනම් ගොඩබිමයි ජලයයි දෙකම අල්ලගෙන ඉන්නවා. හරිනේ. බීජාණු ශාකයේ ප්‍රභාසංශේෂක නමුත් පරාදීනයි. ඔව් ඉතින් කියන්නේ දැක්කේ. විනාඩ ශාකවල ප්‍රමුඛ පරම්පරාව එන් කියලා කිව්වනේ. ඉස්සරලම කියන්නත් කිව්වේ. ඉතින් කිව්වට පස්සේ ඉතින් ආයි බීජාණු ශාකයේ ඉතින් පරාදීනයි කියලා කියන්න දැක්කේ. එයා යටපත් වෙලා තමයි ඉන්නේ. හරියට දන්නවා. කියන්නේ ඊගාවෙට. බීජාණු ශාකයේ කුටිකාසයිතයි. ඔව් ඉතින් ගොඩබිමට අනුවර්තනය වේගන එද්දී කුටිකා නැතුව බෑ. සමබීජාණුකයි දන්නවා. ඒ කියන්නේ එකම එක බීජාණු වර්ගයයි තියෙන්නේ. සුත්‍ර බීජාණු මහ බීජාණු කියලා ಜಾති දෙකක් නැහැ. එකක් හරි. අපි ඉතින් මේ උදාහරණ තුන දන්නවා. වංශය එපට වයිතා, වංශය බ්‍රයිවිතා, වංශය ඇන්තෝසෙරෝපයිතා. උදාහරණ එපට වයිතා ශාකයේ මගෙන්ටියා, බ්‍රයිවිතා වංශයට උදාහරණය පොගනාටම්, ඇන්තෝසෙරෝටා වංශයට උදාහරණ ඇන්තෝසෙරෝස්. කරුණා කරලා ගණනාම තුන ඉංග්‍රීසි වලින් ලියන්න පුළුවන් වෙන්න ඕන. දීපද නාමකරණ ජාත්‍යන්තර නීති රීතිවලට අනුකූලව සහ පොගනාටම් ශාකයේ ජීවන චක්‍රය මම ඊගාවට කියන විදිහට දැනගන්න ඕනේ. අනිත් මොකක්ද? සනාල ශාකනේ. සනාල ශාක බීජ තියෙනවා, බීජ නැහැ කියලා જાති දෙකයි. බීජ ශාක ආයිත් දෙකට බෙදාගමු තව පොඩ්ඩක්. මේ විනාල ශාක ගැන කතා කරලා ඉවර වුණේ. සනාල ශාක ගැන කතා කරමුද පොඩ්ඩක්? සනාල ශාක කණ්ඩායම් දෙකයි. බීජ නැහැ, බීජ තියෙනවා. ඔන්න බීජ නැති සනාල ශාකවල ලක්ෂණ තියෙනවා මෙතන. දැන් ඔයාලා මේක කොපිය ගහන්න යන්න ඕනේ නැහැ. ඔයාලට තියෙනවා සම්පත් පොත. ඒකෙන් බලන්න බලලා ඉවරලා මොනවද තියෙනවා නම් පීටි වලට ලස්සන රටම් කරලා ලියා ගන්න. මගේ වගු ටික හරියට කරගන්න. මම කිව්වේ නැති වගු උනත් ඔයාලට මතක් වෙනවනම් මට වැඩි හිතන්න පටන්න පුළුවන් ළමයි ඕන තරම් ඉන්නවා දන්නවා. කරුණාකරලා ඒවා ගොඩ නගා ගන්න. ගඩුවක් වගුවක් ගොඩ නගනවා කියලා කියන්නේ මුළු පොත් 10ක් 15ක් මතකෙ තියාගන්න කියන එකයි. පස්සේ ගැන කියන්නකෝ විභාගෙ කිව්වා. ඉතින් විනාල ශාකවල දැන් සයිලම් ප්ලේම තියෙනවනේ සනාල ශාකවල. ඉතින් මෙයාලා එතකොට මෙයාලගේ සයිලම් ප්ලේම පරිවහණය වෙන්නේ නැහැ. ඉතින් කියන්න දෙයක් නැහැ. සනාල ශාකවල තියෙනවනේ. සනාල කොටස්. ආයෙ කියන්න දෙයක්. ඉතින් කියනවා ඉතින් නිකන් තරහ ගන්න එපා. මුල් තියෙනවා, පත්‍ර තියෙනවා. බීජාණු පත්‍ර පරිණාමය වෙලා ඒකේ බීජාණු හදන්න වෙනම පත්‍ර. එතකොට මේ මීට ඉස්සරලා පරිණාමය වූ ශාකවල බීජ හැදුවේ නිකම් පත්‍රවලද? ඔව්. හැම පත්‍රයකම බීජ හදන්න පුළුවන්කම තිබුණා. නමුත් පරිණාමයේ උසස් වේගනේදී බීජාණු හදන්න වෙනම පත්‍ර හටගත්තා. බීජාණු පත්‍ර. හරියට නිකන් සෙලජිනලාවල සුතර බීජාණු පත්‍ර, මහ බීජාණු පත්‍ර තියෙනවා. හරි ඒක ඒ වෙලාවේ බලගන්න. සම බීජාණුක වෙන්නත් පුළුවන්, විෂම බීජාණුක වෙන්නත් පුළුවන්. එතකොට මේ විනාල ශාක සම්බීජාණු. හරියට ඒක තමයි කියන්නේ. මේ ශාක සමහරක් සම බීජාණු හදනවා, එකම જાතිය බීජාණු ගොඩක්. සමහර ශාක සුතර බීජාණු, මහ බීජාණු කියලා අසමාන ප්‍රමාණින් යුක්ත බීජාණු වර්ග දෙකක් හදනවා. මොකටද? ඉන්නක පඬිද ගන්න නැතුව පරිණාමයේ ඊගාවට යද්දී එක හම්බුවේ අපිට. වර්ෂ දෙකක් ඉගෙන ගන්න. බීජ නැති සනාල ශාකවල ලයිකෝපිටා, ටැරාපිටා. දෙන්නගේ වෙනස්කම ලයිකෝපිටා වල නැති එක්තරා ලක්ෂණයක් ටැරාපිටා වල තියෙනවා. ලයිකෝපිටා වල තියෙන්නේ සංකේතු කියලා જાතියක් තියෙනවා. නමුත් ටෙරෝපිටා වල සංකේතු කියලා જાතියක් නැහැ. ටෙරෝපිටා වල උදාහරණ
ගන්නකෝ උදාහරණයක් වශයෙන් නැපලපිස් කඳ පසේ ඇතුලේ තියෙන රයිසෝපියා. ලයිකෝපීටාවල කඳ ඍජු වෙන්න පුළුවන්, බිම් බෑ වෙලා හේවත් පස මත ඇදී වැඩෙන්න පුළුවන්. ටෙරෝපීටාවල කඳ රයිසෝපියා. ලයිකෝපීටාවල මේ වගේ නැතත් මේ වගේ සංයුක්ත පත්‍ර කියන්නේ පත්‍රිකා රාශියකින් යුක්ත පොදු ප්‍රාක්ෂයකින් හටගත්තු පත්‍ර තියෙනවා. ටෙරෝපීටා සියල්ලම සමබීජාණු. එකම බීජාණු ජාතියයි. ලයිකෝපීටාවල සමහර ශාකවල සමබීජාණු හදනවා, සමහර ශාකවල විෂම බීජාණු හදනවා. ලයිකෝපීටා ශාකවල සමහර ශාකවල ලයිකෝපෝඩියම් වල සමබීජාණු. සෙරෙනිලා වල විෂම බීජාණු. මතක තියාගන්න ගිය අවුරුද්දේ ප්‍රශ්න පත්‍රයේ 20 ප්‍රශ්න පත්‍රයේ ඇහුවා බහුවර්ණයක. ගදාපාසි කියන්නේ මොනවද? සුඛිපාසි කියන්නේ මොනවද කියලා. ගදාපාසි සුඛිපාසි. ගදාපාසි කියන්නේ ලයිකෝපෝඩියම් වලටයි වගේ ශාක වලටයි. සෙරෙනිලා වගේ ශාක වලට නම් සුඛිපාසි. පාසි කියන්නේ මේක දන්නේ නැති ළමයින්ට මේ බහුවර්ණය අපසත් කියනවා. ටෙරෝපීටා වාංශිකයන්. ප්ලාන්ටේ ආයෙ හිතන්න පුළුවන්. අපි කතා කරේ මේ ටික විතරයි තාම. විනාල ඒ වගේම බීජ රහිත. දැන් බීජ ශාක ගැන කතා කරුවොත් බීජ ශාක කියන්නේ බීජ නිපදවන. අයියෝ ඉතින් මම වෙනත් බීජ නිපදවන. දීසියට ගණන් ගන්න එපා. ඉතුවිය මත සතුන්ගේ පරිණාමයේදී අසහාය සම්දිස්ථාන කීපයක් වුණ පහු කළා. ශාකද ඔවුන්ගේ පරිණාමික අසහාය සම්දිස්ථාන කීපයක් පහු කරලා තිබුණා. ඒ පහු කරපු ස්ථානවලදී මතුවුණු ඉතා වැදගත් සම්දිස්ථානයක් තමයි සනාල කොටස් හට ගැනීම. ඒ වගේම වැදගත් සම්දිස්ථානයක් තමයි බීජ හට ගැනීම. බීජයක් ගැන කතා කරන වෙලාවේ මේ බීජයක තියෙන මේ පරිසරයේ බීජයක තියෙන අගය හරිම වැදගත් වෙනවා. ඒක නිසා මේක මේ සුළු පටු වචනයක් නෙමෙයි. පස්සේ කතා කරමු මේ අවස්ථාව ලැබෙවි. පැහැදිලිනේ? ප්‍රශ්නයක් නැහැ. ආයෙත් බීජ නිපද වෙනවා. එතකොට මේ ජන්මාංශාකය ක්ෂීණ වෙලා. ඔකිට මම කිව්වනේ විනාල ශාකවල ඉන් ප්‍රමුඛයි. ඒ කියන්නේ ජන්මාංශාකයේ ප්‍රමුඛයි. සනල් ශාකවල ජන්මාංශාකය අප්‍රමුඛයි. ටික ටික අඩු වෙන ගිහිල්ලා පරිණාමයේ එහාට යන්න උසස් වෙන්න ජන්මාංශාකය ටික ක්ෂීණ වෙලා යනවා. ඒක තව ටිකකින් බැටේ. විෂම බීජාණුකතාවයේ තියෙනවා. ඔය ඉතින් බීජ හදන්නේ කොහොමද? විෂම බීජාණුකතාවේ නැද්ද? මම කිව්වනේ බීජ හදන ශාකයක ප්‍රථම ලක්ෂණය විෂම බීජාණුකතාවය. ඩිම්බා අණ්ඩ නිපද වීම. ඔය ඉතින් පැහැදිලි සංශ්ලේෂණයක් තියෙනවා. ලිංගික උපජනනයේ වහම තීරුපයි. පරාගහ සුක්‍රාණු නිපද වීම. බීජාකෝල අමුතු වැඩ. බලමු මේක ජීවන චක්‍රය කතා කරද්දී. බීජ ශාක කොටස් දෙකයි විවෘත බීජ කාවක බීජ. හරි ඒ ගැන අපි දැන් කතා කරලා තියෙනවා. බීජ ශාක විවෘත බීජ කාවක බීජ. විවෘත බීජක නගන බීජ කියන්නේ හෙළුවෙරි බීජ. ඒ කියන්නේ බීජ ඇරිලා ඇහිලා නැහැ. නීටෝපීටා වංශය ඒ වගේම සයිකඩාපීටා වංශය ඒ වගේම කණ්ඩිපටෝපීටා වංශය. මෙන්න විවෘත බීජක ශාකවාද ඉගෙන ගන්න වංශ තුන. හැබැයි ජීවන චක්‍රය ඉගෙන ගන්න තියෙන සීකස්සල විතරයි. සයිකඩාපීටා විතරයි. නීටෝපීටා වංශයේ පුදුමාකාර ලක්ෂණයක් තියෙනවා. ඒක තමයි මේ ආවුත බීජකවල තියෙන ඉතා වැදගත් ලක්ෂණයක් මේ නීටෝපීටා වංශයේ තියෙනවා. මේක බහුවර්ණයක්. නියත වශයෙන්ම බහුවර්ණයක්. මොකද්ද? වාහිනී දරන එකම විවෘත බීජකය. මේ කාටවත් වාහිනී නෑ. වාහිනී කියන්නේ වාහිනී ඒකක සෛල එක මත එක පිටා ජලය පරිවහනය කරන පොදු මාර්ග. මේක විතරයි තියෙන්නේ. ආවුත බීජක විතරයි තියෙන්නේ. නීටෝපීටා වලක් තියෙනවා. නීටුම් ශාකයේ උදාහරණයි අපි එක කරන්නේ ගණනාවේදී යන්න මතක තියාගන්න ඉතරයි. සයිකඩෝපීටා වෙනුවෙන් විශාල කේතු හදන තාල වර්ගයේ ගස් වගේ නම් පොල්තල් වගේ ගස්. කචිකාදර සුත්‍රාන් කියනවා තාම. ඒ කියන්නේ පරිණාමයෙන් විශ්වාස වුණා
තාමත් අනේ රසිකාතර සුත්තාන් තියෙන සලකුණු වශයෙන් බලමුකෝ ඇයි කියලා ජීවන චක්‍රය කතා කරනවනේ ජීකස්සල්. එතකොට කොනිපරෝපීටා වංශය අපි ජීවන චක්‍රය කතා කරන්නේ නැහැ. හේතු වර්ග දෙකක් හදනවා මෙයාලගේ සාලගස් ලෝකයේ. විශාල හේතුදර වනාන්තර තියෙනවා. අපි ඉගෙන කතා කරන්නේ පරිසර විද්‍යාව. ආවුත බීජක ශාක. ආවුත බීජක ශාක කියන්නේ මල් පිපෙනවා. ප්‍රේණු තමයි සුද්ධ බීජාණු පත්‍ර කියලා කියන්නේ. ඒකේ පරාගණික ඇදිලා පරාගණය වෙලා අණ්ඩව කියලා මම හඳුන්වන මහ බීජාණු පත්‍ර තුල ක්‍රමානුකූලව कोशයක් කෙවත් කලල කෝෂයක් කෝෂයක් කෙවත් ඩිම්බ කෝෂය තුල ඩිම්බ හටගන්නවා. ඒක ඇතුලේ ජායා ජන්මාංශාක හට ගන්නවා. දැන් කිව්වට තේරෙන්නේ අපි ඒක ජීවන චක්‍රය බලද්දි කතා කරනවා. කොටින්ම දැනට තේරෙන වචන තමයි පළනිපොළොම ගෙඩිනිපොළොම. මේ වංශයේ සියල්ලම සපුෂ්ඨ ශාක කියලා හඳුන්වන අතර ඒක බීජ දීපීජ කියලා කොටස් දෙකයි. මම මේ වලෙන් අහපු ප්‍රශ්නේ නැවතත් ඉදිරිපත් කරනවා. මේ අංක 1ද ඒක බීජ අංක 2ද ඒක බීජ. මේක මාරු කරන්නද ඔහොමම තියන්නද? මට පරිණාමික සම්බන්ධකමකින් ඔකට උත්තරේ දෙන්න ලබනවා. දැන් ඉතින් ඒක බීජ ශාකයි දී බීජ ශාකයි අතර සංසන්දනයක් තියෙනවා. මේක සම්පත් පොතේ තියෙනවා. මම 4F කියන වගුවට මේක ගන්න සතුටුයි. ප්‍රධාන වෙනස්කම ඒක බීජවල බීජ පත්‍ර එකයි තියෙන්නේ. දී බීජවල දෙකක් තියෙනවා. ඔය පොල්තල් වගේ තන්තුමය මූල පද්ධතියක් තියෙනවා. හීනි මුල් ගොඩාක් තියෙනවා. නමුත් ඔය අඹ වගේ කොස්වල වගේ ශාකවල මුදුන් මුල් පද්ධතියක් තියෙනවා. ප්‍රධාන මුලක් තියෙනවා. පත්‍රවල සමාන්තර නාරටි පිටනවා. සමාන්තර නාට්‍ය එක වගේම දිගට තියෙන නාරටි ගොඩක් පත්‍රයේ කිලවර දක්වා ගමන් කරනවා. මේකේ තියෙන දැලක් වගේ. දැන් ඔය සීවක්ෂයාර පොන්දිර දාන්නේ මෙත් අන්නේ වගේ. ජාලාකාර. ත්‍රිඅංගික පුෂ්ප කියන්නේ පුෂ්පයක තියෙන මණි පාත්‍ර වුණත්, දාල පාත්‍ර වුණත්, රේණු වුණත්, ජායාංගයේ තියෙන කලාංකේ වුණත් කොටස් තුනේවා. එහෙම නැත්නම් එහි ගුණාකාර 3 6 9 12 ඔය වගේ ගානක් තියෙනවා. හැබැයි ජීබීජවල සාමාන්‍යයෙන් පංචාංග පුෂ්පයි තියෙනවා. ඒ කියන්නේ මණි පත්‍ර, දල පත්‍ර, ඒ වගේ ඒවා දේරුම් පහේ කොටස්. දැන් වද පත්‍රය වගේ ගන්නකො ඒ වගේ. එහෙම නැත්නම් චතුරාංගිකයි කලාතුරකින්. චතුරාංගික කියන්නේ 4 හෝ 8 හෝ 12 හෝ 16 හෝ ඒ වගේ. ඊගාවට ඒක බීජවල පරිපුෂ්පය කියන්නේ මණි පත්‍රය, දල පත්‍රය වෙන් කරන්න බෑ. එකම ව්‍යුහය තියෙන. පොල් වල තියෙන අන්නේ වගේ. වදවල තියෙන්නේ, දී බීජවල තියෙන්නේ මේ දෙක වෙන වෙනම තියෙනවා. මණි පත්‍ර, දල පත්‍ර වෙන වෙනම තියෙනවා. පේන්න බොහොම පැහැදිලි. ඒක බීජවල පරාග ගණිකාව එක විවරයක් සහිතයි. පරාග ගණිකාව ඇදිලා පරාග නාලේ එළියට යන්න ඕන හවුස් එකේ. ඒ එළියට යන්න විවරයක් තියෙනවා. නමුත් දී බීජවල තියෙනවා මේ පරාග ගණිකාවේ විවර 3. අපි පටක විද්‍යාවත් අල්ලගමු ඉක්මනට. පටක විද්‍යාවේදී දැනගන්න ලැබෙයි ඒක බීජවල කඳේ සනාල කලාප විසිරීලා තියෙනවා පොඩි විශාල ගණනක් 100ක් 200ක්. නමුත් දී බීජවල ලාපටි බියෝයක සනාල කලාප වලයක් තියෙනවා. වලයක් රවුම් වලයක රවුම් පතේක වීදි තිබෙනවා. හොඳයි. මේ විදිහට තමයි අපට මේ වෙනස්කම් දකින්න ලැබෙන්නේ. දැන් අපි කතා කරන්නේ අර ඉස්සරලා වගේ මම ආයෙ වලට විස්තර කරනවා. මේ මෙන්න මෙතෙන් තමයි ඉන්න ඕන. මොකද මේ ටික දන්නේ නැත්නම් කිසි විදක ජීවන චක්‍ර තේරෙන්නේ නැහැ. දැන් ඔයාලා අත ගෙදර ගිහිල්ලා 4G වගුව 4G වගුව කියන්නේ 4 වෙනි ඒකේ ප්‍රධාන වගුව. මේකේ මේ ABCD එහෙම නැත්නම් ඔයාලා දැනගන්න මෙන්න මේ ටික. දැන් යන්න බා. සර වුණාද වන්නා එහෙම උද්දෝල පුතාලාට මම සර වෙන්න නෙමෙයි ඉන්නේ ආ. ඔයාලා වැරදි වැටීමක් ගන්න එපා. ඒක අවධාරණය කරන්න ඕනේ ඉතින් ඒක කරන්නේ. ඒක අවධාරණය කිරීම. තරගිටි මන්නේ. ඔතන තියෙන්න ඕන විනාල ශාක, ඔතන තියෙන්න ඕන සනාල ශාක, ඔතන තියෙන්න ඕන සමබීජාණුකතාවය, ඔතන තියෙන්න ඕන විෂම බීජාණුකතාවය, ඔතන තියෙන්න ඕන බීජ නිබදවන ශාක, ඔතන තියෙන්න ඕන
විවෘත බීජක සාධක. උතන තියෙනවා ආවෘත බීජක සාධක. උතන තියෙනවා එක බීජ, උතන තියෙනවා දී බීජ. පුළුවන් නම් හදා ගන්න ලබන සතිය වෙන්නම්. අපි මේ කතා කරමින් ඉන්නේ වර්ගීකරණය වන තුන්වන එකකේ රාජධානි 6 ගැන. මම මේ දැන් ප්ලාන්ටි ගැන කතා කරලා ඉවර වුණා විතරයි. මම ආසයි මේ වෙලාව බලා ගන්න 9ට 5යි. තව වෙලාව අපි මේක මෙතනින් අතෑරලා දාලා තුන්වෙනි එකක ඉවරයි කියලා හිතා ගන්නකො. නමුත් තුන්වෙනි එකක විතර නෙමෙයි දෙවෙනි එකකත් මම කරලා තියෙන්නේ. හතරවෙනි එකකත් මේ දැන් කරලා තියෙන්නේ. කරගෙන පටන් ගත්තා. පස්වෙනි එකකත් දැන් ගොඩක් කරලා ඉවරයි. ඒක තැනක මම ඉන්නව නෙමෙයි. නමුත් 9ට තුන්වෙනි එකක මම කැමති මේ වෙලාවේ ඔයාලට හඳුන්වා දෙන්න මීළඟට මගේ මේ ප්‍රෝග්‍රෑම් එකේ තියෙන කතාවට යන්න මෙන්න මේක. මම ඔයාලට පොරොන්දු වුණානේ මේ ප්‍රශ්න රටාවන් ටික කරනවා ෆෝමැට් කරනවා කියලා. ඔන්න කරන්න පටන් ගන්නයි. පැහැදිලිව අහගන්න. බහුවර්ණ කරනවා කියලා බහුවර්ණ කෝටි ගණනක් කරන්න ඕනේ නැහැ. ඔයාලගේ මේක ඇතුලේ තියෙන මේ යට ගහලා තියෙන මේ අලගිරියක් වගේ තියෙන මේ මොලේ මේක පාදලා ගන්න. ඔයාලා මෝඩියෝ නෙමෙයි. ඔයාලගේ බුද්ධිය හොඳටම ඇති මම මේ කියන එක තේරෙන්නේ. දැන් ඉතින් මුලින් ඉඳලා මේක අහුන්නේ නැතික වෙනම කතාවක්. මම 2022 ළමයින්ට කරලා පෙන්නන්නම්. නියම විදිහේ ඔයාලගේ මුලින් පෑදෙන රිවිෂන් එක. මට මේ හදිසියට කරන්න බෑ. මට කනගාටුයි. නමුත් මට යන්තම් මම කරලා ඔයාලගේ අල්ල ගන්න කෙනා මේක අල්ල ගන්න. ඔයා B එක ප්‍රාර්ථනා කරනවද? ඔයාව නවතින්නේ බලන්න නැද්ද කියලා. මට ඉතින් ඔයාලට තියෙන්නේ නැත්නම් හෝ වෙන ප්‍රශ්න වලට මට උත්තර දෙන්න බෑ. මට කරන්න දෙයක් නැහැ. ඒකයි මම එහෙම කියන්නේ. ඒක උන් බේරෙන්නේ එහෙම නෙමෙයි. මම මේ බැරි වැඩක් මම මේ බාරවම් කරනවා. MCQ ප්‍රශ්න රටාවන් විද්‍යාත්මක පුහුණුව. එහෙම එකක් ඕනද? බලන්න ඕනද එපාට කියලා. මතකද පළවන හඳුන්වා දීමේ වෙලාවේදී එදා මම මෙහෙම ඇහුවා ඔයාලෙන් ප්‍රශ්නයක්. බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ තමයි වැදගත්ම ප්‍රශ්න පත්‍රයේ බයොලොජි ලකුණු 100න් 50ක්ම බයොලොජි MCQ වලටයි. ඒකට විශ්වවිද්‍යාලයේ දෙන්න විෂයන් තුනට ලකුණු 300යි දෙන්නේ 300 150ක් බහුවර්ණ. ඉතින් බහුවර්ණ තව වැදගත් වෙනවද බහුවර්ණ? කොච්චර වැදගත් වෙනවද? ඇයි බහුවර්ණ වැදගත් වෙන්නේ කොහොමද කියලා බලන්න. 31ක් ඉන්නේ 41කින් වගේ නම් 100ක් ඉන්න 55ක් 65ක් වගේ නම් B එකක් ඉන්න 65ක් 75ක් නම් එකක් ඉන්න 75 හෝ උඩින් නම් අපිට 75ක් ගන්න බගුණු 75ක් ගන්න ප්‍රශ්න පත්‍රයේ ලකුණු 100ක් දෙද්දි ඒකෙන් 50ක්ම බහුවර්ණවට දෙද්දි බහුවර්ණ 50ට දෙන ලකුණු 50න් මේ 75ට ලොකු දායකත්වයක් ලබා ගන්න නැති මෝඩයෙක් ඉන්නවද? ආයි කියන්න. ඒකක් ගන්න 75ක් ඕන කරද්දි බහුවර්ණ ප්‍රශ්න 50ක් තියෙන නිසා බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ කරගත්තොත් ලකුණු 100න් 50ක් හම්බ වෙන හින්දා මේ ඒක ගන්න එකහු කරන ලකුණු 75ට බහුවර්ණ හරි ගිහිල්ලා ලැබෙන ලකුණු වලින් ලොකු දායකත්වයක් ලබා ගන්නේ නැතුව ඉන්න මෝඩයෙක් ඉන්නවද මේ ලෝකේ? දැන් ඉතින් බහුවර්ණ වල වටිනාකම හිතන්න
බහුවර්ණ හරියට ලිව්වොත් පළවෙනි ප්‍රශ්න පත්‍රයෙන් ලකුණු 40 ගන්න නේ. ඉතින් පාස් ද ෆේල්ද? සමත නැද්ද? මම ආයෙ කියන්න ඕනේ නැහැ. මම හිතනවා බහුවර්ණ ගැන. අනික බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ ඉස්සෙල්ලාමයි හම්බ වෙන්නේ. මේ ඉස්සෙල්ලාම හම්බ වෙන බහුවර්ණ ප්‍රශ්න පත්‍රේ හරියට ලියාගත්ත නැත්නම් ඉතුරු ඉවරයි. මානසිකව වැඩෙනවා. බහුවර්ණයකට උත්තරේ ලියා ගන්නවා කියන්නේ මානසිකව තම ගොඩ නැගලා ඉවරයි. ප්‍රශ්න කීයද? ප්‍රශ්න 50ම ලියන්න. නැත්නම් ඉතින් ලකුණු නැහැ. කාලය පැය දෙකයි 50ට විනාඩි 120යි. ලකුණු 150යි. ප්‍රශ්නයකට ලකුණයි. මිනිත්තු 50ට 120 නම් එකකට මිනිත්තු 2.4යි. ප්‍රශ්නයකට ලකුණු 1යි. එහෙනම් මිනිත්තු 2.4ක් තුල විශ්වවිද්‍යාලයේ යන්න ලකුණක් ගැනීමේ සටනක් තමයි මේ බහුවර්ණයකට බාලජී වල උත්තර ලියනවා කියන්නේ. අමතක කරන්න එපා. එහෙනම් මේ රටාව මේ බහුවර්ණ රටාව ඇතුලේ තියෙන රටාවන් තවත් වැදගත් වෙනවා. බලමු. මොකද්ද විශේෂත්වය? බහුවර්ණම මම හුඟක් විස්තර කළා දැන්. මේ වගේ ඊටාම විශේෂත්වයක් තියෙනවා මේකේ. මොකද්ද? ලෝකයේ උත්තර කොච්චර තිබුණත් දීලා තියෙන ප්‍රතිචාර පහේ තමයි හරි උත්තරේ තියෙන්නේ. ලෝකයේ නොයෙකුත් සිද්ධාන්ත නොයෙකුත් දේවල් වල දන්නවා. ඔයාලට කියලා දුන්නා සර්ලා නීස්ලා. ඒ වුණත් උත්තරේ ප්‍රතිචාර පහ අතර තියෙන ඒවා අතරින් තෝරන්න. වෙන මොකුත් තෝරලා හරියන්නේ නැහැ. එනම් මේක තරගයක්. right. ඉතින් තරග කරමුකෝ. කරමු. ඉස්සරලා මම කියන්නම් බහුවර්ණ මොන જાතියවද වලින් අහන්න. ඕක ඉස්සරලම මතක තියාගන්න. බහුවර්ණ කොහොම ඒවද අහන්නේ? ඇත්ත උත්තරේ අහන්න. බොරු උත්තරේ අහන්න ඕනේ. ඒක අසත්‍ය උත්තරේ හේවත් සාවාද්‍ය උත්තරේ අහන්න. සාවාද්‍ය කියන්නේ බොරුව කියන එකයි. සාවාද්‍ය කියන්නේ හිනා යන සුළු කියන එකයි. ඒ තරම් බොරුවක් නෙවෙයි. දෙක ඇත්ත උත්තරේ අහන්න. හැබැයි ඉතින් ඇත්ත උත්තරේ ආවම මොන හරි ලේසියක්. හැබැයි ඇත්ත උත්තර ඉඳලා වැරදි උත්තරේ ආපුවම තමයි ප්‍රශ්නේ. එතකොට ඉතින් ටිකක් පැටලෙනවා. කවුරු සංයෝජනයක් නිවැරදිද? රූප සටහනක මගින් ප්‍රශ්න අහන්න පුළුවන්. හැබැයි දැන් අහනවා අඩු. ඒකට හේතුව තමයි අර විභාගයට යන කොළ ගන්න වෙන්නේ. ප්‍රශ්න පත්‍රයට යන කොළ ගන්න වෙන්නේ. කොළ ගන්න අඩු කරන්නත් බලද්දි රූප සටහන අඩු වෙනවා. වගුවක් මගින් මේක දැනුත් දෙනවා. වගුවක් දියති ජීවි සංඝටක සංසන්දනයක් දෙනවා. මම කරලා වෙන්නන්න කියලා. විභවෘත්‍ය සංසන්දනය මේ හැමතිස්සෙම දෙනවා. ඊගාය A B C D E රටාව බහුවර්ණ 50න් 41 සිට 50 දක්වා ප්‍රශ්න 10ක් මෙතන. ඒ කියන්නේ ජීව විද්‍යා ප්‍රශ්න පත්‍රයට දෙන ලකුණු 100න් 10ක් A B C D රටාවටයි. ළමයි බය වෙලා ඉන්න රටාවයි. මට මතකයි මම පාසලේදී හොඳට උගන්වලා මේ ළමයින්ට ප්‍රශ්න පත්‍රය දුන්නාම A B C D රටාව මගහරිනවා ළමයි. මම කල්පනා කරුවා මේ මොකද මේ මම ඉතින් ළමයි එකතු වෙලා පහු වෙනදම හැදුවා මේකට රටාව. මේක උනේ කුලියාපිටිය සෙන්ටර්. මොකද වාසනාවක්. අතීතයක් මතක් වෙනවා. මොන වුණත් කමන්නේ. ඔයාලට බහුවර්ණවල පිළිතුරු තහවුරු කරන්න විශ්වාසදායී ක්‍රමයක් තියෙනවා. මේක අමතක කරන්න එපා. මේ විශ්වාසදායී ක්‍රමය තමයි වැරදි ප්‍රතිචාර අයින් කරන්නේ. වැරදි ප්‍රතිචාර අයින් කරන්නේ. මේක ඊටාම අගනා ක්‍රමයක්. මේ අගනා ක්‍රමය මම ඔයාලට මෙහෙම කියන්නම්කෝ. අපි ගමු ලියන්න එකක් ගමුම බලගන්න. ඔන්න
එක බහුවර්ණයක 1 2 3 4 5 කියලා ප්‍රතිචාර පහක් තියෙනවනේ. අපි ගමු ඔයාලා එක්කෙනෙක් උදාහරණ ගෑනු ළමෙක් මෙයා ඉතින් හොඳට ඉගෙනගෙන ඉතින් හොඳට උසස් අධ්‍යාපනය ලැබලා හොඳ රැකියාවක් ආදිය කරලා හොඳ සාර්ථක ජීවිතයක් ගත කරන අතර අනේ අම්මලා තාත්තලා විවාහයක් කරලා දෙන්න බලාපොරොත්තු. දැන් ඉතින් අනේ ඉතින් මෙයාව බලන් ඉතින් මේ ගෑනු ළමයව බලන් ඉතින් ගෙදර ඉන්නවා ඉතින් මන මාරේ වෙනවා ඉතින් සතියකට එක්කෙනෙක් දෙන්නේ. එක දවසක් ඉතින් අපච්චි ඇරුවා. මෙයාරෙන් මොකටද කැමති? මට අද වෙලා හොඳට එයි කණ්ඩ දෙනවා මට මාළු විතර කාලා යන බඩ යක්කමට තෝරගනි. දැන් ඉතින් හෙට උදේ එළි වෙදි කියන්න ඕන. දැන් 5 දිනක් ආවා එක් තෝරගනි. ඔය දෙවිය මට හොයන්න බෑ. මොකද කරන්නේ? දැන් බහුවර්ණේ මේකයි. දැන් තෝරගන්න. හොඳම වැඩේ මොකද්ද? හොඳ නැති උන් අයින් කරන්න. හිදාපු කකුල බකල පොට්ටව ඉපා. ඊගාව සුමානේ ආපු ඇස් දෙක වවර ડોක්ටරුත් එපා. අර මට වැඩිය මිටි එක මම මෙහෙම එකේ හිටියේ ඉඳන් හි වැවුල් කරු කියලා හොඳ වාහනයකයි ඌත් එපා මිටියෙම එක කොහොමද අනන් ටිකක් හොඳයි මේකගේ තරහ ඒකගේ අඩුපාඩු මේක නම් අර ආයෙත් 40 සුමානේ අරන්නේ ටියුෂන් කරනවා කියලා ආදී මිනිහාගේ නම් ටිකක් මේ තියෙනවා ටිකක් මේ කැපෙනුමත් හොඳයි උසත් හොඳයි අර මේ බොරු කියන්නේ නැති පාටයි ගුරු බොරු කියන්නේ වන්නවස තින්නේ අපච්චි හරිද බොමීතරයි ෆොටෝ හොයාගත්තද මම නුදුසුසන් ඉවත් කිරීමේ ක්‍රමය අනුව ටියුෂන් කරන සර් තෝරගත්තා. very good බොහොම හොඳයි. ඔන්න ක්‍රමය වැරදි ප්‍රතිචාරයි කරන්න. මේක කරන්න ඕන පැන්සලක් භාවිත කරලා වට කීපේ. පැන්සලක් භාවිත කරලා වට කීපේකින් මේක කරන්නේ කොහොමද කියන එක මම ඔයාලට ඊගාව දවසේ කියලා දෙන්නම්. අද මේක තවදුරටත් ඉදිරියට යමු. ඔයාලට බහුවර්ණ ප්‍රශ්න පත්‍රයක තියෙන වැදගත්ම රටාව මෙන්න. කරුණා කරලා මම පාඩම් කරන්න කියන්නේ නැහැ. නමුත් මේක පාඩම් කරලා තියෙන්න ඕන. 41 සිට 50 දක්වා බහුවර්ණ රටාව ABD නම් 1, ACD නම් 2, AB නම් 3, CD නම් 4, වෙනත් නම් 5. ඔච්චරයි. ඕක පාඩම් තියෙනවා. නැතුව ඕක බල ප්‍රශ්න පත්‍රය ගන්නවා ආයෙ තියෙනවා ආයෙ ගන්නවා එක බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 50ක් තියෙනවා නම් 50 පාරක් මේක ගන්නවා ආපහු කියන්න. එතනම විනාඩි 50ක්. එහෙම බෑ. කියන විදිහට කරන්න. ඉතින් මේක කොහොමද ලේසි වෙන්නේ? ඉතින් මේකට දාන්න දැන් ඉතින් ඔයාලගේ දැනුම. ඉතින් දැනුම ඉතින් අපි පාඩම් කරනවා නේද? නම් සර් කිව්වට ඉතින් පාඩම් කරොත් කෑනු ගහ ඉන්නකො මං කියන්නම්. මේකෙදි කරන්න ඕන හොඳට මොලේ පාවිච්චි කරන්න. ඔයාට මේ මොලයක් තියෙන්නේ පාවිච්චි කරන්න නිකන් නෙමෙයි. දැන් මේක මොලේ පාවිච්චි කරන්න කොහොමද සර්? මං කියලා දෙන්න තමයි යන්නේ. කැපිටල් A වැරදි කියලා හිතන්න. මම නිකන් කියන්නම් උදාහරණයක්. කැපිටල් A වැරදි. කැපිටල් A වැරදි නම් තේරෙන්නේ නැද්ද? එකක් වැරදි, දෙකක් වැරදි, තුනක් වැරදි කියන. ඔව්. ඉතින් කැපිටල් A වැරදි විදිය දැන බහුවර්ණයේ ප්‍රතිචාර පහම ඔය ඉන්න මෝඩයා ඉන්නවද? මේ කවුද ඉන්නේ ඉන්නවද මේ? කවුරු හරි එහෙම කයි. ඒ වැරදි නම් එක වැරදි, දෙක වැරදි, තුන වැරදි. දැන් ඉතින් 4යි 5යි බලනවා මිසක් වෙන මොකුත් බලලා වැඩක් තියනවද? ඇත්තනේ. එතකොට දැන් දන්නේම නැත්නම් උත්තර පහෙන් එකනේ හරියන්නේ. පහෙන් එකයි සම්භාවිතාවය. දැන් ඒ වැරදි කියලා දන්නව නම් වෙන මොකුත් දන්නේ නැතුවට කමන්නේ. සම්භාවිතාවය පහෙන් එක නෙමෙයි දෙකෙන් එකයි. ඉස්සරලා හරියන්න
හැකියාව තුනේ පහෙන් එකයි. දැන් හරියන්න හැකියාව තියෙනවා දෙකෙන් එකක්. කොච්චර වාසියක්ද බලන්න. ඉවරනේ. මොඳ හරිය කිව්වේ නැහැ. ඒ වැරදි කියලා විතරක් දන්නව නම් පිළිතුර එක හෝ දෙක නෙවෙයි තුන නෙවෙයි. එහෙනම් ඉතින් හතර හෝ පහ. ඕක කියන්නද මේ තරම් නැගලුවේ. මේ ඉන්දුක කියනක AC දෙක වැරදි කියලා හිතුවා එක හිතක් AC දෙක වැරදි. A වැරදි නම් එක වැරදි C වැරදි A වැරදි නම් දෙක වැරදි A වැරදි නම් තුන වැරදි C වැරදි නම් හතර වැරදි. AC තරක් වැරදි කියලා දන්නවනම් වෙන මොකුත් නැහැ උත්තරේ පහ. A D වැරදි නම් A වැරදි නම් එක වැරදි A වැරදි නම් දෙක වැරදි A වැරදි නම් තුන වැරදි D වැරදි නම් හත උත්තරේ පහ. එහෙනම් මේ දෙකයි දන්නේ. එහෙනම් ඉතින් උවිත වැඩි හොඳේ නැති. මෙන්න ප්‍රශ්නයක්. යම් ලක්ෂණයක් සඳහා විශිෂ්ට වූ ප්‍රවේණික තොරතුරු නිර්ණය කරනුයි. DNA අණුවක ඇති පහත දැක්වෙන කුමන ලක්ෂණයේ ලක්ෂණ. මම මේක ලබන සතියේයි කරලා දෙන්නම්. ඊගාව ප්‍රශ්නේ. ඒ ප්‍රශ්නෙම කරකවලා දෙන්නම්. ලබන සතියේ මම කරනවා. මේ ඊගාව ප්‍රශ්නේ. මේකට ලබන සතියේ කරනවා. මේ ඊගාව ප්‍රශ්නේ හතරවෙනි ප්‍රශ්නේ. ඒකට ලබන සතියේ කරනවා. එහෙනම් දැන් සර් අපිට කරන්න දෙයක් නැද්ද? දුක කියන්න කරන දේ මෙන්න මේකයි. ඔබ විභාගයේ MCQ ප්‍රශ්න පත්‍රය පිළිබඳ සැලසුමක සිටිනවා නම් සිටිනවද? සිටිනවා නම් මොකද කරන්න කියන්නේ? සිටිනවා නම් මොනෝ කියයි? මෙවැනි ආකාරයේ රටා 20ක් ඔබ ගොඩනගන්න. එය 0.777 වනස් 3.91.96ට WhatsApp කරන්න. උදාහරණ මෙන්න මේ විදිහට කරන්න. කවුද සමත කියලා බලමු. මේ විදිහේ රටාවන් 20ක් ඕන මට. මොනෝ 20ක්? මෙන්න මේ 20ක්. මම පෙන්නන්නම්. කරන්න ඕනේ. දැන් මේක දිහා බලන්න. මනස යොදන්න මෙතෙන්ට. කල්පනා කරන්න යම් කිසි ළමයෙක් දන්නේ B සහ D B සහ C වැරදි කියලා විතරයි. වෙන මොකක්ද දන්නේ? B වැරදි C වැරදි ළමයා දන්නවා. උත්තරේ මොකක්ද? B වැරදි නම් එක වැරදි C වැරදි නම් දෙක වැරදි B වැරදි නම් තුන වැරදි C වැරදි නම් හතර වැරදි උත්තරේ පහ. පිළිගන්නවද? යගන්නේ අයින් කිව්වට තරහ වෙන්න එපා. අනිත් පැත්ත හිතන්න. BC දෙක හරි ගියා කියලා හිතන්න. BC දෙක හරි ගියා. හිතුව. බලන්න කොහෙන්ද උත්තරේ එන්නේ කියලා. BC දෙක හරියන එකක් මෙහි තියෙනවද කොහෙවත්? BC දෙකද? BC දෙක නෑ උත්තරේ. එහෙනම් දැන් ওই දෙක එකට අමුණන්න. BC දෙක හරි ගියත් පහ BC දෙක වැරදුනත් පහ. එහෙනම් BC දෙක එක જાතියද කියලා බලන්න. BC දෙක එක જાතිය නම් උත්තරේ පහ නෙමෙයිද? BC දෙක එක જાතියද කියලා බලා ගන්නද? එහෙනම් මේ බය වේදන ගන්න ඕනේ නෑ. ඒක නෙන්නම් කියන්නේ තරහත් වෙනවා. බලපුවම මේක බහුවන ප්‍රශ්න පත්‍රයේ ලියන්නේ නැහැ. දැන් එහෙනම් ඉතින් කරන්න ඕන දේවල් ටික ඔයාලා දන්නවා. MCQ ප්‍රශ්න පත්‍රයේ පිළිවෙත සැලසුමක ඉන්නවද? මම ලබන සතියේ මේ වගේ රටාවන් 20ක් කියනවා 20කට වැඩි කියනවා. ඊට කලින් ඔයාලා මේකට ගොඩනගලා තියෙනවා. ඇහුවද? හරිද? ෂුවර්ද? මම මේ මාසෙ ඉවරෙද්දී බහුවර්ණ ෆෝමැට් කරනවා. මේ මාසෙ ඉවරෙද්දී ව්‍යුහගත රචනාවක් අල්ලනවා. ලබන මාසෙ ඉවරෙද්දී රචනා ෆෝමැට් කරලා ඉවර වෙනවා. බය නැතුව විභාගෙට යන්න. ඔයාලගේ සර්ලා දුන්න, මිස්ලා දුන්න, ඔයාලගේ පාසලේ දුන්න, ඔයාලගේ ටියුෂන් ක්ලාස් එකේ දුන්න අනදි නෝට් එක ඉස්සරලගේ ඕදන් ඒක පිළිබැදලා ඔස්සරලා සර්ලාට හම්බලා ඉන්නවා. දන්නවා. ඉස්සරලා කියන විදිහට ඒවා කරගන්න. මේ කුප්පිය උපකාර කරගන්න.
ඉතින් මම දැන් කතා කරන්න හදන්නේ මෙන්න මේ පිළිබඳවයි. මම මෙච්චර වෙලා නැත්නම් අද වෙනකන් කතා කරමින් හිටියේ summary and charts 3 4 වලට මම පයි. මොකද මට උවමනයි ජීවන චක්‍ර ගැන ටිකක් කතා කරන්න නිසයි මෙහෙම කළේ. දැන් ඉතින් අපි ඒ ගැන ටිකක් කතා කරමු. මහන්සිද අපි වෙලාව ගමු 9යි 14යි. 9:14යි. පොට්ටක් වෙලා කතා කරමු. පොට්ටක් වෙලා වැඩි මම ආසනය වැඩි වෙලා කතා කරා. මේක පොඩ්ඩක් දිහා බලන්නකො. සාකාකාරී හා ක්‍රියාකාරීත්වය. ස්පීඩිෂන් එකේ. ප්ලාන්ට් එක ගැන ඉතින් මම කියන්න ඕනේ ආයේ විනාඩ සාග තිබුණා සනාල් සාග තිබුණා සනාල් සාග බීජ නැහැ බීජ තියෙනවා තියෙනවා බීජ සාග විරුද්ධ බීජක ආවුතු බීජක එක බීජ ද්විබීජ ඉවරයි. දැන් සස් දාලා තියෙනවා වගු සෑදීමේ අපූර්ව වලට පේනවා. ඉතින් මොකද්ද මේ කියන්නේ? මේකත් අපි ලබන සතියේදී හදාගෙන එනවා. මම මේවට උත්තර හරියට දුන්නේ නැහැ. ඒක කලයි කියලා හිතන්න ලබන සතියේ කරනවා. මොකද කරන්න යන්නේ? දර්ශීය ජීවන චක්‍ර කරන්න යන්නේ. ඒ කරන්නේ ඇයි එහෙම? එහෙම කරන්නේ ඇයි? අපේ සිලබස් එකේ පොගනාටම් නෙප්‍රොලිපිස් සෙලජිනලා සීකස් දර්ශීය ආවුද බීජකයේ කියන ජීවන චක්‍ර පහ අපි හදාගන්නවා. මේ ජීවන චක්‍රයක් හදාගන්නවා කියන්නේ ඔයාලා හිතන්න එපා මේක ලියලිය රූප ඇඳ මේක ගැන මේ උදේ ඉඳලා රැය වෙනකන් ස්මරණය කර කර ඉන්නවයි කියන. මේක ඉගෙන ගන්න ඕන හොරයක් තියෙනවා. මේක ඉගෙන ගන්න ඕන තැනක් තියෙනවා. මේක මතක හිටින ක්‍රමයක් තියෙනවා. මේකේ විභාගයට අහන තැනක් තියෙනවා. එහෙම නැතුව මේ ඔය සම්පත් පොතේ තිබුණ පළියටවත් එහෙම නැත්නම් කවුරු හරි මේක උගන්වපු පළියටවත් ඒසේරම කටපාඩම් කරන එකේ කිසිම තේරුමක් නැහැ. කොටිම ඔයාලා පොගනාටම් ගම්ක පොගනාටම් ජීවන චක්‍රයේ සංරචක වලින් ඊතල වගුවක් ගැහුවයි කියලා හිතන්නකෝ ඊතල වගුවක් ගගා කටපාඩම් කරන එකේ තේරුමක් නැහැ. එහෙනම් සර් කොහොමද මේ ජීවන චක්‍රය ඉගෙන ගන්න? හින්දකො මම කියන්නම් ඉගෙන ගන්න ක්‍රමේ. දැනට හරියද? ජීවන චක්‍ර පහක් අපට තියෙනවා. ඉතින් දැන් පොගනාටම්ට වඩා වෙනස් ජීවන චක්‍රේ නෙපොලිපිස්. ඊට වඩා වෙනස් සෙරිජින. ඊට වඩා වෙනස් සීකස්. ඊට වඩා වෙනස් දර්ශීය ආවුතු පිටක. ඉතින් වෙනස් ඉඳන් පහක් දීලා තියෙන නැත්නම් එකක් දෙනවා. ඉගෙනවා. පහ අසිදියක්. සර් එන සමුදානික කරනවා කියන්නේ ෆෝමැට් කරනවා කියන්නේ යකඩෝ මේකේ පොදු ලක්ෂණ තියෙනවා. මේ ජීවන චක්‍ර පහේ නැත්නම් මේ ප්ලාන්ටේ ශාකවල ජීවන චක්‍රයක් ගත්තාම හැම ජීවන චක්‍රයක්ම එක්තරා විදිහකට සමානයි. එහෙම එකක් තියනවාද? ඔව්. මේ කහ පාටින් කියන ජීවන චක්‍ර සේරම සමාන. කර්මවලින් යම් සමානතාවයක් තියෙනවා. ඉස්සරලා ඒක ඉගෙන ගන්න. මේ සමානතාවය ඉගෙන ගත්තට පස්සේ ෆෝමැට් කරනවා කියන්නේ ඒකයි. සමානතාවය. ඒ සමානතාවය සමෝධානික ජීවන චක්‍රය ඉගෙන ගත්තට පස්සේ රෝගනාට මේකෙන් චුට්ටක් වෙනවා. නෙපොලිපිස් ඊට වඩා චුට්ටක් වෙනවා. සෙරජිනලා ඊට වඩා පොඩ්ඩක් වෙනවා. ඊගොස් ඊට වඩා වෙනවා. දර්ශයාවක බීජකේ තවත් වෙනවා. බලන්න කොච්චර ලස්සන තියෙනවද කියලා. උදාහරණ කියන්නද? රෝගනාටම සමබීජාත්මකතාවය. නෙපොලිපිස් බීජාණු හදන්න වෙනම පාත්‍ර. සෙරජිනලා විෂම බීජාණුකතාවය. ඊට බීජ ආදනෝ වෙනස් වෙනව නේද? ආවුද බීජක මල් පිපෙනවා. හරිනේ? එහෙනම් අහගන්න. මම කතා කරන්නේ මේ සියලුම ජීවන චක්‍රවලට පොදු සමුදානික තත්ත්වය ඉස්සර වෙලා. ඒ පොදු සමුදානික තත්ත්වය කතා කරලාට පස්සේ හැම එකටම ආදේශ කරන්න පුළුවන්. එතකොට මම ඕනේ. මගේ වැඩක් නෑ. ඔයාලට මේ මගේ පන්තිය කරන්නේ පාඩම් කරන වැදගත් ලෙස මේක දකින්න උත්සාහවන්ත ළමයෙක් ඉන්නවද
එයාට ඉස්සරහට යන්න තනියම ඉස්සරහට යන විදියයි කියන්නේ. ගුරු මුස්තිය තියාගන්න. ප්‍රාන්ටි ජීවන චක්‍රයක පරම්පරා දෙකක් තියෙනවා. ඒවත් ඒක ගුණ හා ද්විගුණ කියලා අවස්ථා දෙකක් තියෙනවා. ඉන්නම් ජන්මානුසාරක පරම්පරාව හා බීජානුසාරක පරම්පරාව කියලා දෙකක් තියෙනවා. ඉන්නම් එක ශාකාංගයක සෛලයක න්‍යෂ්ටියක වර්ණදේහ සමජාතයේ වගේ යුගල වශයෙන් නැ තනියම කට්ටලයක් තියෙනවා. දෙකයින් කියන අවස්ථාවේදී සෛලයක න්‍යෂ්ටියක වර්ණදේහ සමජාත ඒවා තිබෙනවා. යුගලයක. ඉතින් ඒක අනුනනේ උනේ නේද දැනගන්න ඕන සෛල චක්‍රය. හරි ඒක දන්නවා කියනකො ඉතින් හැමතිස්සෙම in දෙකයින් බවට පත් වෙනවා. දෙකයින් in බවට පත් වෙනවා. මේ හැමතිස්සෙම වෙන්නේ ඕකයි. මේ in දෙකයින් බවට පත් වෙලා ආයේ දෙකයින් in බවට පත් වෙනවා. ඒවත් ඒක ගුණ පරම්පරාවෙන් ද්විගුණ පරම්පරාව හට ගන්නවා. ද්විගුණ පරම්පරාවෙන් ඒක ගුණ පරම්පරාව හට ගන්නවා. මෙයාට පස්සේ මෙයාට පස්සේ මෙයා මාත් පාස් කරද්දි වම ගැහුවොත් දකුණ ගැහුවොත් වම දෙපාරක් ගන්නනේ. අපි මේ සර්ලා දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් ගන්නන්නේ ෆිසික්ස්. තව එක්කෙනෙක් ගන්නන්නේ කෙමිස්ට්‍රි. ෆිසික්ස් ගන්න සර්ලාවට આવොත් එයා කෙමිස්ට්‍රි ගැන කියනවාමයි. එයා ගාවට ගියාම ෆිසික්ස් ගැන කියනවාමයි. ඔකට කියනවා කැම්පස් එකේ පිට කසනවා කියලා. දන්න නැති. පරම්පරා දෙක පිට කසනවා. ඕක ලියන්න එපා. ඊපරට ලකුණු හම්බෙන්නේ නැහැ. ජීවන චක්‍රයක ඒක ගුණ පරම්පරා හා ද්විගුණ පරම්පරාව මාවින් මාරුවට හට ගැනීමේ ක්‍රියාවලිය පරම්පරා ප්‍රත්‍යවර්තනයයි. ප්‍රත්‍යවර්තනය මාවින් මාරුවට හට ගැනීම. හරිය පිළිගන්න පුළුවන් දන්නේ කොහොමද දන්නේ මේක වෙන්නේ? ඉතින් කියනකොට මිසක් මේක වෙන්නේ කොහොමද? වෙන්නේ මෙහෙමයි. මේක වටහා ගන්න. ඒක ගුණ පරම්පරාව හේවත් මේ in පරම්පරාව කියලා හම්ගියරවත් කරන එක ජන්මානු හදනවා. ජන්මානු හදන හින්දා වෙන්නේ මේකට ජන්මානුසාරක පරම්පරාව කියන්නේ. right. ජන්මානුසාරක පරම්පරාව කියලා මේකට කියනවා. ජන්මානු සංසේචනය වෙනවා. මෙතන ජන්මානුවක් මෙහෙන් එනවා මෙහෙන් එනවා ජන්මානුවක් සංසේචනය. මේක සංසේචනය කියලා හිතන්න. සංසේචනය වුණාම in දෙක එකතු වුණාම දෙකයි වෙනවා. දැන් ඔන්න ද්විගුණ පරම්පරාව ඇති වෙනවා. ද්විගුණ පරම්පරාව එක්තරා අවස්ථාවකදී බීජාණු හදනවා. බීජාණු හදන්න නිකම් බෑ. බීජාණු හදද්දී ඌනනයක් වෙනවා. මෙතන මේ වැරදීමකින් දෙකයින් කියලා දාලා තියෙන්නේ. වැරදීමකින් මේක in වෙන්න ඕන. මේක මම හදද්දී මෙතන දෙකයි කියලා වෙදිලා තියෙන වැරදීමක්. මම අනිත් දවසේ එකක් පාරමින් නම් දැන් කරන්න ඕනේ in. එතකොට දෙකයින් in වෙන්න ඌනනයක් වෙන්න ඕන. එතකොට මෙයා පැල වුණාම ආයේ එක ගුණ පරම්පරාව අට ගන්න. මෙයා බීජාණු හදන හින්දා බීජාණු හයිදිල්ල අලිංගික වජන්නේ හින්දා මේකට කියනවා අලිංගික පරම්පරාව. ලිංගික පරම්පරාවෙන් අලිංගික පරම්පරාව, අලිංගික පරම්පරාවෙන් ලිංගික පරම්පරාව. in වලින් දෙකයින් වලින් in. වම් දක් වම් දක් වම් දක් වම දකුණ වම දෙපාරක් ගහන්න එපා. හරිනේ. කෙමිස්ට්‍රි ගාවට ගියොත් ෆිසික්ස් ගාවට යනවා. ෆිසික්ස් ගාවට ගියොත් කෙමිස්ට්‍රි ගාවට. කෙමිස්ට්‍රි ගාවට ගියොත් ෆිසික්ස් ගාවට යනවා. ෆිසික්ස් ගාවට ගියොත් කෙමිස්ට්‍රි ගාවට පිට ගස්සනවා කැම්පස්. ඕක තමයි ප්ලාන්ටි ජීවන චක්‍රයක පරම්පරා ප්‍රත්‍යවර්තනය කියන්නේ ඒකයි. ඉතින් මේ ඔයාලට පරම්පරා ප්‍රත්‍යවර්තනය කියලා එකක් ගැන පමණක් කිව්වත් මේකේ තියෙනවා ප්‍රත්‍යවර්තන හතරක්. ප්‍රත්‍යවර්තන හතරක්. හොඳයි. අද කාලය උගත් මේ වෙලාව ගිහිල්ලා තියෙනවා. මේ ගැන හොඳට හිමීට කතා කරන්න ඕන නිසා ඔයාලා කරුණා කරලා ලබන සතියේදී පොගනාටම්
Nepalese Selaginela seekers out the video. Min me put a pardon current. Hatawad and Nimi, pardon current. Mum with an Tahu Perla Pomet current. Make a Udano, make a Udala at a pin of the current. Other too many of the Awesome Kalawa game. අතරවෙනි එකගේ කොටසක් අපි අල්ලගත්තා බහුවර්ණ රටාවක් හඳුන්වා දුන්නා අමාරුම බහුවර්ණයට ඔයාලට අභ්‍යාසයක් දුන්නා කරලා බලන්න බුද්ධිය අවදි කරන්න ඕක ඔළුව ඇතුලේ නිකන් දිහා ඉන්න එපා ඔය මොලේ ඕකෙන් වැඩක් ගන්න කෙනෙක් මේ යද්දි එයාගේ ස්නායු පත්තියේ තියෙන නියුරෝන වලින් 10න් 7ක් නිකන් තියෙනවා ඔයාලට තියෙනවනේ 10න් 7ක් නිකන් වැඩක් නැතුව එහෙනම් ඉතින් 10න් 3යි වැඩ කරලා තියෙන. ඊටු 10න් 7 මොකටද මොනව කරන්නද ඔය තියාගෙන? නිකන් මැරලා යන්නේ කොටෙක් වගේ. වැඩක් ගන්න එපා. ඒ හින්දා බහුවර්ණ වල රටා විශ්ව ගොඩ නගාගෙන. මම කියන විදිහට වැඩ කරන්න ඔයාලට එළමෙන හැම මොහොතක්ම සුබ මොහොතක් වෙනවා. අද පාඩම මෙතනින් අවසන් කරනවා. අවසන් වෙනවා.